මම මාතෘකාව යනවා අපේ දා මේ පාඩමේ භාගයක් කරන්නේ. ඔව් සර්. 9 එක මාතෘකාව 9 එක මාතෘකාව ඉවරයි. මානව බහිස්රාවී ඉන්ද්‍රිය සහ බහිස්රාවී ඵල. 9 දෙක මාතෘකාව ලියන්නකෝ. මානව ස්නායු පද්ධතිය. ඉතින් මේ ඉඩ පොඩ්ඩක් තියාගෙන ඔයගොල්ලෝ අච්චුපති අර ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ රූපයක් තියෙයි. ඒක අලව ගන්න ඕනේ. ඉතින් ඉඩ පොඩ්ඩක් තියාගන්න. ඉතින් ඒකේ තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් පන්දුවකට පහර එල්ල කරන ආකාරයේ රූපයක දීලා තියෙනවා. මේකෙදි බලන්න දැන් මෙයා ක්‍රිකට් බෝලට පහරක් එල්ල කරන එකක් තියෙන්නේ. ඒතර ඒකෙදි මෙයාට හම්බ වෙනවා උත්තේජය කියලා එකක්. උත්තේජය තමයි මෙයාට පන්දුව දකින්න එක. පන්දුව දැකීම කියන උත්තේජය හම්බ වෙනවා. ඒතර මෙයා පන්දුව දැක්කම ඊට පස්සේ පන්දුවට පහරක් එල්ල කරනවා. ඒතර අපි ඒකට කියනවා ප්‍රතිචාරය කියලා. මුලින්ම පන්දුව දකිනවා. ඒක උත්තේජය. ඊට පස්සේ ආයේ පන්දුවට පහරක් එල්ල කරනවා. පහරක් එල්ල කිරීමට අපි කියනවා ප්‍රතිචාරය කියලා. පන්දුව දකින්න එක උත්තේජය. ඒ උත්තේජයට දක්වන ප්‍රතිචාරය තමයි පහරක් එල්ල කිරීම. ඒතර මෙන්න මේ උත්තේජයයි ප්‍රතිචාරය අතර යම් සම්බන්ධයක් තියෙන්න එපා. උත්තේජය දැක්කට පස්සේ ඒකට ප්‍රතිචාරයක් එල්ල කරනවා. ඒතර ඒ උත්තේජයට ප්‍රතිචාරයක් දක්වන්න මේ දෙක අතර මනා සම්බන්ධීකරණයක් තියාගන්න. ඒතර ඉස්සෙල්ලා මෙන්න මේ උත්තේජය කියන එක හඳුනා ගන්න ඕනි. පන්දුව දකින්න එක තමයි උත්තේජය. ඒතර උත්තේජය කියන එක හැම වෙලාවෙම බාහිර පරිසරයේ වෙන එකක්ම වෙන්න ඕනේ නැහැ. අපේ අභ්‍යන්තර පරිසරයේ සිද්ධ වෙන දෙයක් වුණත් උත්තේජයක් කියලා අපිට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා නම් ඒක උත්තේජයක් විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කුසගින්න දැනෙන එක උත්තේජයක් විදිහට ගන්න පුළුවන්. ඒතර අපි ඒවට ප්‍රතිචාරයක් දක්වනවා. දැන් මෙයා නම් පන්දුව දැක්කම ඒකට පහරක් එල්ල කරනවා. ඒක තමයි යාගේ ප්‍රතිචාරය. ඒතර අපිට කුසගින්නක් දැනුනොත් අපි ඒකට වතුර බොනවා. ඒතර ඒක තමයි අපේ ප්‍රතිචාරය. ඊළඟට අපිට ග්ලූකෝස් මට්ටම රුධිරයේ වැඩි වෙලා නම් අපිට කලාංශ දාන්න පුළුවන්. ඒක තමයි ප්‍රතිචාරය. ඒතර ඒ විදිහට ඕනිම උත්තේජයකට බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ අපි ප්‍රතිචාරයක් දක්වනවා. මෙන්න මේ දෙක අතර හොඳ සම්බන්ධයක් තියෙන්න ඕනේ. දැන් මේ පන්දුව දකින්නේ කොහෙන්ද? එයාගේ කොහෙන්ද පන්දුව දකින්නේ? ඇසිඩ්. ඇසිඩ්. ඒතර එයා ප්‍රතිචාරය දක්වන්නේ මොකෙන්ද? එයාගේ අතේ තියෙන පේශි වලින් තමයි මේ පන්දුවට පහරක් එල්ල කරලා එයාකට ප්‍රතිචාරය දක්වන්නේ. එතකොට මේක ඇසේ ඉඳන් පේශි දක්වා යන්න මේ දෙක අතර හොඳ සම්බන්ධයක් තියෙන්න එපා. එතකොට මේ ඇහෙන් ගන්න තොරතුරු ටික මොළයට තමයි ඉස්සෙල්ලා යන්නේ. පස්සේ මොළෙන් තමයි පේශි වලට කියන්නේ එනම් පන්දුවට පහරක් එල්ල කරන්නේ කියලා. එහෙනම් මේ මොළෙන් තමයි මේ දෙක අතර සම්බන්ධීකරණය සිදු කරන්නේ. මෙන්න මේම උත්තේජය සහ ප්‍රතිචාරය අතර සම්බන්ධය ඇති කරනවට අපි කියනවා සමායෝජනය කරනවා කියලා. සමායෝජනය. ඒතර මෙන්න මේ සමායෝජනය කියන එක කරන්න අපිට උදව් වෙන පද්ධතියට අපි කියනවා ස්නායු පද්ධතිය. ඒ කියන්නේ මොළයේ අයිති වෙන්නේ අපේ ස්නායු පද්ධතියට. ඒතර මේ ඇසෙන් ගන්න දෙයක් නම් මොළයට යනවා. සාමාන්‍යයෙන් අපේ කටුවේ කකුලක් මේ කකුලේ කටුවක් යනනොත් ඒක කාටද දැනෙන්නේ? අපේ සමට අපේ දැනෙන්නේ අපේ සමට. ඒතර සමෙන් ඒ පණිවිඩය යවනවා අපේ සුසුම්නාවට. සුසුම්නාව කියන්නේත් මොළය වගේම තීරණ ගන්න පුළුවන් අවයවයක්.
සුසුම්නාවෙන් තමයි ආය කකුලේ පේශි වලට පණිවිඩයක් එවන්නේ කකුල අයින් කරගන්න කියලා. එහෙනම් මෙතනදී ඇස හා පේශි හරි සම හා පේශි හරි සම්බන්ධ කරන්නේ මොළයෙන් හරි සුසුම්නාවෙන් හරි. අන්නේ මොළය හා සුසුම්නාව අයිති වෙන පද්ධතියට අපි කියනවා ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතියේ කාර්යභාරය තමයි මෙන්න මේ සමායෝජනය කියන කාර්යය. එහෙනම් මුලින්ම අපි අඳුන ගන්න ඕනේ උත්තේජයක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ප්‍රතිචාරයක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ මේ දෙක අතර සම්බන්ධයක් හඳුන ගන්නවා. ඒකට අපි කියනවා සමායෝජනය කියලා. මෙන්න මේ ටික තමයි අපිට මුලින්ම ඉගෙන ගන්න ඕනේ. ඉස්සෙල්ලාම තරුවක් දාලා ලියන්න. බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිදුවන ප්‍රතිචාර දැක්වීමට සමත් වන වෙනස්කමක් ප්‍රතිචාර දැක්වීමට සමත් වන වෙනස්කමක් බිම්සර ලියන්නේ නැද්ද? බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිදුවන ප්‍රතිචාර දැක්වීමට සමත් වන වෙනස්කමක් මොකක් කියලාද අපි හඳුන්වන්නේ? දැන් අර පන්දුව දකින්න එක මොකක් කියලාද කිව්වේ? උත්තේජයක් කියලා කියනවා. උත්තේජයක් ලෙස හඳුන්වනවා. මේකේ උත්තේජය කියන එක හයිලයිට් කරනවා. ඒත් අපිට උදාහරණයක් විදිහට ලියන්න පුළුවන් අර රූපයට අදාළව රූපෙට ඉඳ තිබ්බනේ නේද? ඒ රූපයට අදාළ උත්තේජය තමයි පන්දුව දැකීම කියන උත්තේජය. දකින්න එකක්ම වෙන්න ඕනේ අපිට සද්දයක් ඇහෙන්න පුළුවන්. මේක පාට බෝම්බයක් ඉතුරුත් එහෙම දුවන හැමෝම මේක දිහා බලනවා. ඒතකොට ඒ වගේ එකක් අපි කියනවා උත්තේජයක් කියලා. ඊට පස්සේ මෙන්න මේ උත්තේජයට අපි මොකක් හරි ප්‍රතික්‍රියාවක් දක්වනවානේ. ඒකට අපි කියනවා ප්‍රතිචාරය කියලා. ඊට පස්සේ දෙවෙනි තරුව ලියන්න. උත්තේජය සඳහා දක්වන ප්‍රතික්‍රියාව ප්‍රතිචාරය ලෙස හඳුන්වනවා. ප්‍රතිචාරය ලෙස හඳුන්වනවා. උත්තේජයකට අපි දක්වන ප්‍රතික්‍රියාවට කියනවා ප්‍රතිචාරය. ඒක උදාහරණයක් විදිහට අර ක්‍රිකට් පන්දුව දැක්වම එයා කරන්නේ ඒකට ප්‍රහාරයක් එල්ල කරනවා. නැත්නම් පන්දුවට පහර දීම කියලා. පන්දුව දැක්කා. ඊට පස්සේ යාගේ ප්‍රතිචාරය තමයි පන්දුවට පහර දීම. ඒතර මෙන්න මේ දෙක අතර මනා සම්බන්ධීකරණයක් තියෙන්න ඕනේ. දැන් මේ උත්තේජයට ප්‍රතිචාරය අපි දැන් බෝලයක් එනවා දැක්කම උඩපනින් නෑනේ. බෝලෙට පහර දෙන එක තමයි කරන්නේ. එතකොට මේ උත්තේජයට අදාළව තමයි ප්‍රතිචාරය දක්වන්නේ. බෝල එනවා දැකලා වෙන වැඩක් කරනවා නම් එයාගේ ස්නායු පද්ධතියේ මොකක් හරි අවුලක්. ඒතර බෝල එනවා දැක්කම එයා මොකද්ද කරන්න ඕනේ? ඒක පන්දුවට පහර දෙන්න ඕනේ. ඒ උත්තේජයට අදාළව තමයි ප්‍රතිචාරය දක්වන්නේ. හදිසියෙවත් අපි රත් වෙච්ච දෙක අත ගැටුනොත් එහෙම අපි හිතන්නත් කලින් මොකද වෙන්නේ?
අත අයින් කරගන්නවා නේද? නැත්නම් අපි මොකක් හරි කටුවක් ඇනුනොත් එහෙම අපි හිත හිතා කකුල අයින් කරන්නේ නැහැ නේ. කටුව ඇනිච්ච ගමන්ම ටක් ගාලා කකුල මොකද වෙන්නේ එතන? ඉබේම වගේ අයින් වෙනවා. එතකොට ඒකෙදි වෙන්නේ උත්තේජයට අදාළව ප්‍රතිචාරය හිතලා දක්වන්නත් පුළුවන්. ස්වභාවිකව ඉබේ සිදු වෙන්නත් පුළුවන්. එතකොට ඒ උත්තේජයට අදාළවම ප්‍රතිචාරය දක්වනවා නම් ස්නායු පද්ධතිය හොඳට ක්‍රියා කරන්න ඕනේ. එතකොට ඒකේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් දැන් ඔය පිස්සු වැදිච්ච කට්ටිය ඒ පිස්සු වැදිලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ස්නායු පද්ධතියේ ප්‍රශ්නය. ඒතකොට උත්තේජ වලට අදාළ ප්‍රතිචාර නෙමෙයි දක්වන්නේ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ වෙනම ලෝකයක. ඒතකොට මේ පිටින් බලන කෙනෙක්ට පේන්නේ යාට පිස්සු. පිස්සු තමයි ඉතින්. මේ ඒතර ස්නායු පද්ධතිය හරියට වැඩ කරන්නේ නැත්නම් එහෙම වෙනවා. එහෙනම් මෙන්න මේ උත්තේජය සහ ප්‍රතිචාරය අතර හොඳ සම්බන්ධයක් තියාගන්නවා. අන්න ඒ සම්බන්ධයට අපි කියනවා සමායෝජනය කියලා. ඒ සමායෝජනය කරන පද්ධතිය තමයි ස්නායු පද්ධතිය. ඊට පස්සේ ලියන තුන්වෙනි තරුණ උත්තේජය සහ ප්‍රතිචාරය අතර මනා සම්බන්ධීකරණය උත්තේජය සහ ප්‍රතිචාරය අතර මනා සම්බන්ධීකරණය සමායෝජනය ලෙස හඳුන්වනවා. සමායෝජනය ලෙස හඳුන්වනවා. ඒකේ මේ සමායෝජනය කියන එකත් හයිලයිට් කරනවා. ඒතර මෙන්න මේ සමායෝජනය කරන පද්ධතියට තමයි අපි කියන්නේ ස්නායු පද්ධතිය කියලා. එතනටම ලියන්නේ. ඒකටම ලියන්නේ. මිනිසාගේ සමායෝජන ක්‍රියාවලිය සිදු කරන පද්ධතිය මානව ස්නායු පද්ධතිය ලෙස හඳුන්වනවා. මෙන්න මේ පද්ධතිය ගැන තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ. මානව ස්නායු පද්ධතිය ලෙස හඳුන්වනවා. එතකොට මේකට මේ ස්නායු පද්ධතියට අමතරව අපේ ඇඟේ තියෙන හෝමෝන කියලා. ඒ හෝමෝනත් අපිට උදව් වෙනවා. එතනටම ලියන්න. ස්නායු පද්ධතියට අමතරව අපි හෝමෝන ගැන වෙනම ඉගෙන ගන්නවා 11 වසරේදී. මේ පාඩමේ තියෙන ස්නායු පද්ධතිය විතරයි. ස්නායු පද්ධතියට අමතරව හෝමෝන මගින් සිදුවන අස්නායුක සමායෝජනය. ඒ කියන්නේ ස්නායුදායක වෙන්නේ නැතුව අස්නායුක සමායෝජන ක්‍රියාවලියක් ක්‍රියාවලියක්ද. ඒකටම අපි කියනවා රසායනික සමායෝජනය කියලා කියනවා. අස්නායක සමායෝජන ක්‍රියාවලියක්ද ඇති අතර මේ පාඩමේදී අපි බලන්නේ මේ ස්නායු
සමායෝජනය ගැන විතරයි ඇති අතර මෙහිදී ස්නායු සමායෝජනයේ පමණක් සලකා බලනු ලැබේ. ස්නායුක සමායෝජනයේ පමණක් සලකා බලනු ලැබේ. මේ රසායනික සමායෝජනය නැත්නම් අස්නායක සමායෝජනය කියන එක ඕගලන්ට තියෙන 11 වසරේ. දැනට මේ පාඩම අපි කරන්නේ මෙන්න මේ ස්නායුක සමායෝජනය ගැන විතරයි. හරි සර්. දැන් අපි නම් හරි සර්. ස්නායු පද්ධතිය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්න. මෙතනින් මේ ලියන්නකෝ මේ පොතේ මැද හරියෙන් ලියන්න මැදින් කියන්නේ මේක බෙදන්න යන්නේ. අර දෙවිදුන් සුච්චය දන්න මේ වගේ. ලියා ගන්න බැරුණා අන්තිමට. වෙනදාට ඔයාලා ඉස්සල්ලාම ලියන්න. හරි සර්. එහෙනම් අපි ඊට පස්සේ මෙන්න මේ ස්නායු පද්ධතිය කියන එක මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. මැද හරියෙන් ලියනකො මානව ස්නායු පද්ධතිය කියන්නේ. මැදින් කියන්නේ පොතේ මැද නෙමෙයි අර රූලේ මැද ලිව්වම හරි. උඩහට මුකුත් ලියන්නේ මේ පල්ලයට තමයි බෙදන්නේ. ස්නායු පද්ධතිය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්න. එකක් තමයි මධ්‍ය ස්නායු පද්ධතිය කියන්නේ. අනිත් එක පර්යන්ත ස්නායු පද්ධතිය. මෙන්න මේ මධ්‍ය ස්නායු පද්ධතියට තමයි අයිති වෙන්නේ මොළයයි සුසුම්නාවයි කියන දෙක. මොළයේ තව කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. මොළයේ ලොකුම කොටස තියෙනවා මස්තිෂ්කය කියලා. ඊට පස්සේ තියෙනවා අනුමස්තිෂ්කය. ඊට පස්සේ තියෙනවා සුෂුම්නා ශීර්ෂකය. මොළයේ විතරක් මේ වගේ තව කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පර්යන්ත ස්නායු පද්ධතිය අපි ආයේ කොටස් දෙකකට බෙදා ගන්නවා. මේ පැත්ත. මේ මොළයටම තමයි කපාලය කියලා කියන්නේ. මොළයට තව නමක් තමයි කපාලය. ඒ කියන්නේ මේ කපාල කුහරය ඇතුලේ තමයි මොළය තියෙන්නේ. මෙන්න මේ පර්යන්ත ස්නායු කියන ඒවා සමහර ඒවා කපාලයෙන් පටන් ගන්න ස්නායු වෙන. අපි ඒවට කියනවා කපාල ස්නායු.
සමහර ස්නායු සුසුම්නාවෙන් යන. අපි ඒවට කියනවා සුසුම්නා ස්නායු. ඔය විදිහට අපි මේ පර්යන්ත ස්නායු නැවත කොටස් දෙකකට බෙදා ගන්නවා. මේ කපාල ස්නායු කියන ඒවා තියෙනවා යුගල් 12. සුසුම්නා ස්නායු කියන ඒවා තියෙනවා යුගල් 31ක්. සර් යුගල් කියන්නේ යුගල් කියන්නේ මේ ස්නායු තියෙන්නේ දෙක දෙක. දැන් මේක තියෙන්නේ මෙන්න මේ විදිහට. අපේ මොලේ තියෙනවනේ මේ ඔය විදිහට. මොලේ තියෙනවනේ වම් පැත්තයි දකුණු පැත්තයි කියලා දෙකක්. ඊට පස්සේ මොලේ නම් පල්ලෙහාට තමයි ස්නායුව තියෙන අපේ කොඳු වැට පෙළ ඇතුලේ මෙන්න මේ වගේ ස්නායුවක් යනවා. මේ සුසුම්නාව යනවා. උඩ තියෙන මොලය. මොලේට පල්ලෙහෙන් මේ වගේ සුසුම්නාව කියන්නේ මේ වගේ පොඩි නූලක්. ඔය කොඳු වැට පෙළේ ඇතුලෙන් තමයි මේ නූල යන්නේ. මේ දෙක තමයි ප්‍රධානම කොටස් දෙක. මධ්‍ය ස්නායු පද්ධතිය කියන්නේ මේ දෙකට. ඒතර මේ පර්යන්ත ස්නායු කියලා කියන්නේ මේකෙන් විහිදෙනවා. දැන් මෙන්න මෙතන මේ මොලෙන් විහිදෙනවා කපාල ස්නායු යුගල් 12ක්. මම රතු පාටින් අඳින්න. මෙන්න මේ වගේ පොඩි ස්නායු යුගල් 12ක් යනවා. මේ පැත්තට 6යි, මේ පැත්තට 6යි. 6 යුගල් 12ක් යනවා. ඒකයි මෙතන යුගල් 12ක් කියන්නේ. සුසුම්නාවෙන් ඒ වගේ කීයක් යනවද? යුගල් 31ක්. 31ක්. ඒ කියන්නේ මේ පැත්තට 31ක් යනවා. කොහොමම මේ පැත්තට 31ක් යනවා. ඒකයි කියන්නේ පර්යන්ත ස්නායු 31ක් තියෙනවා. යුගල් 31ක් නේ. මේකෙත් 6 නෙමෙයි 12. මේ පැත්තට 12යි. මේ පැත්තට 12යි. යුගල් 12ක්. මේ පැත්තට යුගල් 31යි මේ පැත්තට 31යි යුගල් 31ක්. යුගල් 12ක් කියන්නේ ඇත්තටම තියෙනවා 24ක්. යුගල් 31ක් කියන්නේ ඇත්තටම තියෙනවා 62ක්. අපි ලියද්දි යුගල් වශයෙන් තමයි ලියන්නේ. දෙක දෙපැත්තට නියම. ඒකට ඕවෙන් තමයි අපිට දැන් මොකක් අපි හිතමු දැන් අත කියලා. මේ හරිය අපේ අත තියෙනවා. අතටත් යනවා මේක ස්නායුව. මේ එන හැම ස්නායුවක් හැම අවයවයකටම යනවා. අතටත් එකක් යනවා. ඒතර අත සම්බන්ධ දේවල් මේකෙන් තමයි අරන් යන්නේ. ගොඩක් වෙලාවට අරන් යන අත සම්බන්ධ දේවල් සුසුම්නාවට. සුසුම්නාවට හෝ මොළයට අවශ්‍ය නම් මොළයට අරගෙන යනවා. ඒක ස්නායු වලදී නෑ ස්නායුව ගිහිල්ලා ආයේ මේක බෙදෙනවා කොටස් වලට. දැන් මේ ස්නායුව දැන් ගොඩක් අතට යන්නේ මේ සුසුම්නාවෙන් යන ස්නායුව. මේක ගිහිල්ලා ආයේ කෑලි වලට ඕම් බෙදෙනවා. බෙදිලා අපේ හැම ඇඟිල්ලකම කෙළවරේම හැමතැනම මේ ස්නායු තියෙනවා. අර මූලික ස්නායු ප්‍රධානයම එකයි එන්නේ. ඒක බෙදිලා තමයි අතට යන්නේ. ඒකට අතේ හැමතැනම මේ ස්නායු තියෙනවා. අපිට දැන් කටුවක් වෙනුනම රිදෙන්නේ. ඒතන ස්නායු තියෙනවා. ඒතර අපේ අත ගත්තොත් එimhe අතේ හැමතැනම මේ පොඩි ස්නායු ඕනි තරම් තියෙනවා. ඒක අත කැපුණොත් එimhe ස්නායුවක් කැපිලා යන්න පුළුවන්. එතකොට තමයි වේදනාවක් වෙන්නේ. ඒතකොට ඒ අත කැපුණාම ස්නායු ආයි හැදෙනවද? ස්නායු කැපෙන විදිහ අනුව තමයි. ස්නායු කියනවා නම් ආයි හැදෙන්නේ නැහැ. මේ ඒ ස්නායු කැපෙන තැන අනුව කාලයක් යද්දී මේ කියන්නේ අර ස්නායුවේ තියෙන ප්‍රධාන කොටසක් සෛල දේහය කියලා. ඒකට හානි වුණොත් ආයි හැදෙන්නේ නැහැ. ස්නායු අර නිකන් නූල් වගේ දෙපැත්තට තියෙන පොඩි කැලි ඒව කැපුණොත් ආයි හැදෙනවා. දැන් මේ සමහර කට්ටිය තියෙන මේ ඇඟිල්ල මොකක් හරි මැෂින් එකකට වුණාට පස්සේ මේ සමහරලාට අත හොලවන්න පුළුවන්. එනට අතේ කටුවක් වෙනවට දැනෙන්නේ නැහැ. සමහර කට්ටිය ඉන්න අතේ කටුවක් වෙනනොත් දැනෙනවා. එනට මේ අත අයින් කරගන්න ස්නායු වැඩ කරනවා. ඒ කියන්නේ මේකේ තියෙන ස්නායු වර්ග දෙකක්. එකකින් පණිවිඩ ගෙනියනවා. එකකින් පණිවිඩ ගේනවා. මේ දෙකම හානි වුණොත් එහෙම තුවාලයක් වුණාට දැනෙන්නෙත් නැහැ. ප්‍රතිචාර දක්වන්නත් බෑ. දැන් ওই ලාදුරු රෝගින් ඉන්නේ. ඒ කට්ටියගේ තුවාලයක් එහෙම වුණාට ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. ප්‍රතිචාර දක්වන්නත් බෑ.
අංශභාගය කියලා කියන්නේ. අංශභාගය කට්ටියට මේ පැත්තක්ම පණ නැහැනේ. මේ පැත්තේ ස්නායු සම්පූර්ණයෙන් වැඩ කරන්නේ. ඒකට එහෙම වුණාම යාට ඒ පැත්ත පාලනය කරන්න බෑ. ඒ පැත්තෙන් ආවේග ගන්නත් බෑ. අංශභාගයට කතා කරන්නත් බැරිද? කතා කරනත් කටේ පැත්තක් සමානට වැඩ කරන්නේ. එක පැත්තක් විතරක් ලාහට හොලන්නේ. ඒතර එහෙම වෙන්නේ අර මේ පැත්ත ස්නායු වැඩ කරන්නේ නැතුව ගියා. ඒතර ඒකෙත් සමහර වෙලාවට මේ තොරතුරු ගේන ස්නායු වලට හානි වෙන්න පුළුවන්. සමහර වෙලාවට තොරතුරු ගෙනියන ස්නායු වලට හානි වෙන්න පුළුවන්. ඒ හානි වෙන එක අණුවකින් තීරණය වෙනවා එයාට මොකද වෙන්නේ කියන්නේ. ඒතර මූලික වශයෙන් ඔන්න ඔය ටික තමයි අපි ඉගෙන ගන්න ස්නායු පද්ධතිය යටතේ. ඒතර මේ එක එකක් ගැන වෙන වෙනම පැහැදිලි කරන්න තමයි තියෙන්නේ. ඒ ඉස්සෙල්ලාම අපි ගන්න මේකේ ප්‍රධානම කොටස වෙන මොළය ගැන තමයි මුලින්ම පැහැදිලි කරන්නේ. මේ මොළය ගැන වෙනම ඉගෙන ගන්න. සුසුම්නාව ගැන වෙනම ඉගෙන ගන්න. මොළයේ කොටස් තුන ගැන වෙනම කරන්න. ඊට පස්සේ මේ පර්යන්ත ස්නායු නෑ මම නිකන් කරේ. මේ ටික නම් අපිට ඔක්කොම එකට කරන්න පුළුවන්. මේ ටික ඔක්කොම එක වගේ ඉන්නේ. හරි මේ කෑල්ලෙන් කෑල්ල අරන් ඉතින් කරන්න තියෙන්නේ. ලෝක පළවෙනි මාතෘකාව විදිහට ලියන්න ඉස්සල්ලාම කරන්නේ මොළය ගැන. ඒකට අපි දාගමුකෝ මේ ෆෝමියුලා එකක් කියලා. හරි සර්. ඒතර මේ මොළය ගත්තම මොළයේත් ආයේ කොටස් තුනක් තියෙනවානේ. මොළයේ තියෙනවා මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුසුම්නා ශීර්ෂකය කියලා ආයිත් කොටස් තුනක් තියෙනවා. ඒ සාමාන්‍ය මානව මොළය ගත්තම මෙන්න මේ වගේ නේ තියෙන්නේ. ඒතර මිනිහගේ මෙන්න මේ ඔළුවට අපි කියනවා කපාලය කියලා. කපාලය ඇතුලේ තියෙනවා කපාල කුහරය. මෙන්න මේ වගේ කුහරයක් තියෙනවා මේක ඇතුලේ. මෙන්න මේ කුහරය ඇතුලේ තමයි අපේ මොළය සම්පූර්ණයෙන් තියෙන්නේ. මේ ටික ඔක්කොම මොළය. ඒතර මොළයේ තියෙන කොටස් තුනක් මේක අපි කපලා බලපුවම ප්‍රධාන කොටස් තුනක් හඳුනා ගන්න පුළුවන්. දැන් මේ තියෙන මොළයේ පැත්තෙන් බැලුවම මොළය දිහා උඩින් බැලුවොත් එහෙම මොනවාම දෙකට බෙදලා තමයි මොළය තියෙන්නේ. අපි කියනවා වම් මොළයයි දකුණු මොළයයි කියලා අහලා තියෙනවා නේද? ඒතර මේක එක පැත්තක් වම් මොළය, එක පැත්තක් මෙයාගේ දකුණු මොළය. ඉතින් මම අර එදත් කිය රූප සටහන් අඳිනකොට මේ මානව ඉන්ද්‍රිය පද්ධති මොනවා රූප සටහනක් අඳිනකොට අපි මේ අපේ දකුණු පැත්තෙන් අඳින්නේ ඇත්තටම මොන පැත්තද? අයිතිකාරයාගේ. අපේ වම් පැත්ත අයිතිකාරයාගේ මොන පැත්තද? දකුණු මේක අපේ දකුණු පැත්තෙන්ද අයිතිකාරයාගේ මේක වම් පැත්ත. ඒ නිසා අපිට මේකට නම් කරන්න පුළුවන් වම් මොළය. ඒත් අපේ වම් පැත්ත කියන්නේ අයිතිකාරයාගේ දකුණු පැත්ත. මේක නම් කරන්න පුළුවන් දකුණු මොළය. ඒක මෙන්න මේ වම් මොළයට හානියක් වුණොත් තමයි ශරීරයේ දකුණු පැත්ත වැඩ කරන්නේ නැත්තේ. දකුණු මොළයට හානියක් වුණොත් ශරීරයේ වම් පැත්ත වැඩ කරන්නේ. අංශභාගය තියෙන කට්ටියට වෙන්නේ ඒක. වම් මොළේ වැඩ කරන්නේ නැතුව ගියොත් දකුණු පැත්ත වැඩ කරන්නේ. දකුණු මොළේ වැඩ කරන්නේ නැතුව ගියොත් වම් පැත්ත වැඩ කරන්නේ. ඒ දකුණු මොළ දෙකේ අති දෙක මාරු වෙලාද කරන්නේ? ඔව් පැත්ත දෙක මාරු වෙලා තමයි මේ පණවිඩුව මාරු කරන්නේ. මේ මොළ දෙකටම හානි වෙලා නම් ඉතින් මොළේ මැරුණාම අපි කියනවා මේ මනුස්සයා මැරිලා කියලා. මේ ඒතර එක මොළයක් හරි වැඩ කරනවා නම් ජීවත් වෙන්න පුළුවන් අංශභාගය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒතර මේ මොළ දෙකත් අපිට එක එක ඒවා කරන්න උදව් වෙනවා. සාමාන්‍ය මේ වම් මොළයේ පැත්තේ තමයි ඔය අපි ගොඩක් වෙලාවට මේ ගණිතයට දක්ෂ කට්ටිය, ගණිතය, විද්‍යාව, ඒ වගේ මොනවා හරි මේ නිකන් සංකීර්ණ විශේෂ ශාස්ත්‍රවල මතක තබා ගැනීම වගේ දැනුම තියෙන්නේ මේ වම් මොළේ. ඒතර දකුණු මොළයේ තමයි ඔය මේ කලා වගේ විෂයන් තියෙන්නේ. චිත්‍ර, නාට්‍ය, සංගීත ඒ වගේ හැකියාවන් තියෙන්නේ මේ දකුණු මොළේ. ඒක සාමාන්‍යයෙන් අපි ගොඩක් පාඩම් කරන එක්කෙනෙක් නම් මේ වම් මොළේ විතරක් මෙහෙසවල පාඩම් කරා. එතකොට යාගේ මතකයේ තියෙන අඩුවෙන්. මොකද වම් මොළේ විතරනේ වැඩ කරන්නේ. මේ දෙකම බැලන්ස් එකේ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට මොකක් හරි සින්දුවකින් මේ විද්‍යාවේ තියෙන කරුණු ටිකක් මතක තියාගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ගණිතයේ තියෙන මොනවා හරි මේ ජ්‍යාමිතික ප්‍රමේයන් හරි මොනවා හරි ටිකක් අපි මොකක් හරි චිත්‍රයක් වගේ ඇඳලා සමීකරණ එහෙම ලියලා ඒවා පාදම් කරනවා.
එතකොට ඒ විදිහට අපිට මේ නිර්මාණාත්මක පැත්තත් එක්ක මේ පැත්තත් ගලපන්න පුළුවන් නම් එතකොට අපේ මතකය වැඩි කරගන්න පුළුවන්. ඒවට එක එක අභ්‍යාසක් තියෙනවා. අපි දැන් ඔය සමහර ගණිත ගැටලු එහෙම විසඳන්නේ. එතකොට ඒ වගේ දේවල් කරපුවාම මේ මොළ දෙකම වැඩ කරනවා. ඒ නිර්මාණාත්මක හැකියාවත් වැඩි වෙනවා. මතක ශක්තියත් වැඩි වෙනවා. මොළ දෙකෙන්ම වැඩ ගන්න පුළුවන් නම් තමයි හොඳ. සමහරුන්ගේ උපතින්ම මේ දකුණු මොළේ වැඩිපුර මේ ප්‍රොමෝට් වෙලා තියෙනවා. ඒතර එහෙම වුණාම තමයි ගොඩක් උපතින්ම චිත්ත අඳින්න පුළුවන් කට්ටිය. උපතින්ම ගීත ගායනා කරන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ ඉපදෙනකොටම දකුණු මොළේ තමයි හොඳට වැඩ කරන්නේ. සමහර කට්ටිය ඉන්නවා පොඩි කාලේ ඉඳන්ම හොඳට ගණන් හදන්න පුළුවන්. ඒතර ඒගොල්ලන්ගේ පොඩි කාලේ ඉඳන්ම මේ වම් මොළේ තමයි දියුණු වෙලා තියෙන්නේ. මේ ඒතකොට ඒ විදිහට අපිට වම් මොළේ දකුණු මොළේ කියලා මොළ දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ මොළේ මේ පහළ හරිය තියෙනවා. මේකට අපි කියන්නේ මස්තිෂ්කය කියලා. මේ මොළය කියලා නම් කරාට මේක ඇත්තනම මස්තිෂ්කය. අපි මේ මස්තිෂ්කය කියලා කරන්නේ ඒ කොටස. ඒක තමයි මොළයේ තියෙන ලොකුම කොටස. ඊට පස්සේ මේකට පල්ලෙහෙන් තියෙනවා තව අපි කියන්නේ සාමාන්‍ය පාවිච්චියේ කුඩා මොළය කියලා අහලා තියෙනවා. මොළයට පල්ලෙහෙන් තියෙනවා කුඩා මොළය කියලා. මේ මිනිස්සයා ගත්තොත් මෙන්න මේ පිටිපස්සේ තමයි කුඩා මොළය කියන්නේ මෙන්න මේ හරිය. ඒකට තමයි කියන්නේ අනුමස්තිෂ්කය කියලා. මේ උඩ තියෙන්නේ මස්තිෂ්කය, මේ පල්ලෙහා තියෙන්නේ අනුමස්තිෂ්කය. කවුද මේ ABCDEFG කියලා වේටින් රූම් එකේ? ඕගොල්ලන් කවුරුද නෙමෙයි? නෑ සර්. නමක් මොකද දන්නේ? ABCDEFG කියලා වේටින් රූම්. බෝඩි එකේ කෙනෙක් නැති. ඊට පස්සේ ස්ක්‍රීන් එකේ මාරි ඇඳලා අතල් එකක් දීලා ඉගෙන ගන්න. නැත්තම් බේසිට් එක දාන්න අපයි දාන්න. මට වෙන්නේ නෑ සර්. වේටින් රූම් එකේ ඉන්නේ මම ඇත් කරේ නේ. අර ඔළුවේ නම් පෙරවගෙන නැටුවොත් ඊට පස්සේ මේ අනුමස්තිෂ්කය කියන්නේ මෙන්න මේ කොටසට. ඒතර මස්තිෂ්කය තියෙනවා. ඒකට පල්ලෙහෙන් තමයි අනුමස්තිෂ්කය තියෙන්නේ. ඒතර මේ මස්තිෂ්කයෙන් තමයි අපේ ඔය මතකය, බුද්ධිය මේ හැමදේම තීරණය වෙන්නේ මස්තිෂ්කයෙන්. ඊට පල්ලෙහෙන් තමයි තියෙන්නේ අනුමස්තිෂ්කය. ඒක මොකද? ඒකෙනොත් කාර්යයන් ගොඩක් වෙනවා. අපි එක එක වෙන වෙනම බලමු. අනුමස්තිෂ්කයට පල්ලෙහෙන් තියෙනවා සුසුම්නා ශීර්ෂකය. මේකත් ගොඩක් වැදගත්. ඔය හෘද ස්පන්දනය, රුධිර සංසරණ වේගය ඒවා ඔක්කොම පාලනය කරන්නේ ඒක. මේ අනුමස්තිෂ්කයෙන් තමයි අපි දේහය බැලන්ස් කරලා තියෙන්නේ. දැන් ඔය කියලානේ ඔළුවේ පිටිපස්සට ගහන්න එපා කියලා. ඒතර මේ අනුමස්තිෂ්කයට මොකක් හරි හානියක් වුණොත් එහෙම සමබරතාවය නැති වෙන්න පුළුවන්. එහෙම වුණාම මෙයා බිම ඇද වැටෙනවා. මේක නිසා තමයි පිටිපස්සේ අර කුඩා මොළයට හානි කරන්න පුළුවන් පොඩි මොළයට. ඒකට පල්ලෙහෙන් තමයි තියෙන අනුමස්තිෂ්කය. මේ සුසුම්නා ශීර්ෂකයේ තියෙන එකටත් පල්ලෙහෙන්. එනේ සුසුම්නා ශීර්ෂකයෙන් තමයි අපේ හෘද ස්පන්දනයම ඔක්කොම පාලනය කරන්නේ. ඒතර මේ කුඩා මොළයට හානියක් වෙලා මෙතනට හානියක් වුණොත් එහෙම දැන් කුඩා මොළයට හානි වෙච්ච ගමන් සමබරතාවය නැති වෙලා එයා බිම වැටෙනවා. බිම වැටිච්ච ගමන් මේ සුසුම්නා ශීර්ෂකයට හානි වුණොත් එහෙම හෘද ස්පන්දනය නැවතිලා ඒ වලෙම මැරෙන්න පුළුවන්. නැත්තම් ශ්වසන ක්‍රියාවලිය පාලනය කරන්නේ සුසුම්නා ශීර්ෂකයෙන්. ශ්වසනය නතර වෙලා හා කොහොමද ඇත්තේ? මොකද්ද? ඒක සුසුම්නා ශීර්ෂකයට හානි වුණොත් කොහොම වෙනවනේ කොහොම? තව කෝම තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. මේ කෝම තත්ත්වයටපත් වෙන්නේ මෙතන මේ පල්ලෙහා දෙන සුසුම්නා ශීර්ෂකේ නම් පල්ලෙහාට තමයි සුසුම්නාව කියලා යන්නේ පොඩි නූල වගේ එකක්. මේ ටික ඔක්කොම කියන්නේ මොළය කියලා. මොළේ නම් පල්ලෙහාට තමයි මේ සුසුම්නාව කියන කියන්නේ. ඒතර මේ සුසුම්නාව හදිසියෙ කැඩලා ගියොත් එහෙම මෙතනින් පල්ලෙහා වැඩ කරන්නේ නැහැ. අර මේ කවුද විද්‍යාඥයෙක් ඉන්නවා නේද ඔයගොල්ලන්ගේ? ස්ටීවන් හොකින්ස්. එතකොට ස්ටීවන් හොකින්ස් වෙලා තියෙන්නේ මේ මොළේ ටික ඔක්කොම වැඩ කරනවා. මෙන්න මේ සුසුම්නාව මෙතනින් පල්ලෙහා වැඩ කරන්නේ. එතකොට එයාගේ මේ බෙල්ලෙන් පල්ලෙහා එතකොට යා කොහොම තත්ත්වෙ දින්නේ? එයා කොහොම තත්ත්වෙ දින්නේ? ඔව් එයා රෝද පුටුවක ඉන්නේ මොළේ විතර වැඩ කරනවා. මේ මෙතනින් පල්ලෙහා ඇඟෙන් ඔළුවෙන් පල්ලෙහා මුකුත් වැඩ කරන්නේ නැහැ. එයාගේ පොඩි කාලේ ඉඳන් තිබිච්ච එක නෙමෙයි ඒක මේ තරුණ වයසේ හැදුණා කියලා තමයි කියන්නේ. ටිකක් තරුණ කාලේ වෙනකොට මේ
ඒ රෝගේ එකපාරට එන්නේ නැහැ නේ පොඩ පොඩ තමයි රෝග ලක්ෂණ පෙන්වනවා. යාරේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. එයාට හොඳ මොලයක් නේ. ඉතින් මොලේ වැඩ කරනවා. එතනින් පල්ලෙහා මුකුත් වැඩ කරන්නේ. එතන මෙන්න මේ ටික ගැන වෙන වෙනම ඉගෙන ගන්නති. රෝමි ලක්කා එක දාලා මොලේ කියලා ලිව්වනේ. එතන මේක අපිට ගොඩක් වැදගත් අවයවයක් නිසා මේකේ ආරක්ෂාවටත් එක එක ඒවා තියෙනවා. මෙන්න මේ කපාල කුහරය තමයි මේකට පළවෙනි ආරක්ෂාව සපයන්නේ. අපේ ඔලු කට්ට තියෙන. අර දැකලා තියෙනනේ මිනි ඔලු. මරුණාට පස්සේ තියෙන මිනි. මෙන්න මේ මේ ඔලු කට්ටෙන් තමයි ඉස්සෙල්ලා පළවෙනි ආරක්ෂාව මේකට දෙන්නේ. එතකොට මේකට අපි කියනවා කපාලය කියලා. මේ කපාල කුහරය ඇතුලේ තමයි මොළය තියෙන්නේ. ඒ නිසා මේ කපාලස්තියෙන් තමයි මේකට ප්‍රධානම ආරක්ෂක ආවරණයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ මේ කපාලයට ඇතුලෙන් තියෙනවා තව පොඩි තරලයක්. ඒ තරලයෙන් කරන්නේ කම්පන එහෙම තිබුණොත් අවශෝෂණය කරනවා. දැන් අපි හදිසියෙ ඔළුව කොහේ හරි තැනක වැදුනොත් එහෙම අපිට එකපාරට මොළයට හානි වෙන්නේ නැහැ. ඒ මොළයයි කපාලයයි අතර තියෙනවා මේ වගේ ද්‍රව තත්ත්වයක්. තරලයකින් පිරීලා තියෙන්නේ. දැන් පොඩි කාලේ ඔයගොල්ලන්ගේ මේ උඩ තියෙන අස්තිය හැදිලා නැහෙනේ. මේ උඩ තියෙන අස්තිය පොඩ්ඩයි හැදිලා තියෙන්නේ. මේ මැද හරියට හැදිලා නැහැ. ඒවා ඈත් වෙලා තියෙන්නේ. චූටි ළමයින්ගේ බලන්න ඔළුව වල ඇතුළට එබෙනවනේ. කටු හරියට හැදිලා නැහැ. සාමාන්‍යයෙන් අවුරුදු දෙකමාරක් වගේ යනකම් මේ අස්තිය හරියට හැදෙන්නේ නැහැ. මේ ඔළුවේ අම්මලා එහෙම අල්ලන්න දෙන්නේ නැහැ. තෙල් වල කියලා කියන්නේ. මේ වගේ ඔළුවේ කපාලේ හරියට හැදිලා නැහැ. ඒතර මේ හරිය තියෙන්නේ පොඩි වලක් වගේ තියෙන්නේ. මේ කපාල මේව අස්තිය ඈත් වෙලා තියෙන්නේ. හරියට මේ එකිනෙකට බද්ධ වෙලා නැහැ. තැන් තැන් වලින් කුහර තියෙනවා. ඒ නිසා පොඩි ළමයි හරි පරිස්සමෙන් බලා ගන්න ඕනේ. මේ අදිසියවත් මේ හරියට මොකක් හරි ඇනුනොත් එහෙම කැන්සර් එකෙන් එහෙම ඇනුනොත් චුග්ගල ඇතුළට යනවා. මොකද ආරක්ෂාවක් නැහැ. මේ කපාලේ හරියට හැදිලා නැහැ. මේ හරිය කුහර තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පොඩි කාලේදී මේ ළමයින්ගේ ඔළුව නිකන් අපි උඩින් අල්ල එබුවොත් එහෙම ඇතුළට නිකන් එදෙනවා. ඒ නිසා මෙතන මේ කාලයක් ගියාට පස්සේ රෝස පාටින් තියෙන තැන තියෙන ද්‍රව තට්ටුවක්ද? දැන් රෝස පාටින් යන්නේ මං කපාලේ හැදෙන්නේ ටිකක් අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ. එතකොට මේ කපාලෙන් ආරක්ෂාව හම්බෙනවා. මම ඇතුලෙන් අර දුඹුරු පාටින් ඇඳලා තියෙන්නේ ද්‍රව තට්ටු. ඒකට අපි කියනවා මස්තිෂ්ක සුසුම්නා තරලය කියලා. මේ තරලය මේ මොළේ වටේට ගිහිල්ලා ඊට පස්සේ මේ අනුමස්තිෂ්කයේ වටේට ගිහිල්ලා සුසුම්නා ශීර්ෂකයේ වටේට ගිහිල්ලා සුසුම්නා වටේටත් යනවා. මේ තරලය දිගටම තියෙනවා මධ්‍ය ස්නායු පද්ධතිය පුරාවට මේ තරලයෙන් ආරක්ෂාවක් දෙනවා. එයා කම්පන උරා ගන්නවා. ඊළඟ සුද්ධ ජීවීන්ට මේක ඇතුළට එන්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සුද්ධ ජීවීන්ට මේ තරලය නිසා මේක ඇතුළට යන්න බෑ. කපාලය අස්සෙන් ගියත් මේක ඇතුලෙන් යන්න බෑ. කලාතුරකින් එහෙම යන්න පුළුවන්. ඔය දැකලා තියෙනවද මේ හිටපු ගමන් ඇඩ් දානවා මේ ඔළුව ලොකු වෙච්ච ළම මේ වගේ. කලාතුරකින් තමයි එහෙම වෙන්නේ. මේ වෙලා තියෙන්නේ මෙන්න මේ සුසුම්නා මේ මස්තිෂ්ක තරලයේ මොකක් හරි අවුලක් තිබ්බම එතකොට මේක ඇතුළට සුද්ධ ජීවීන්ට එහෙම යන්න පුළුවන්. අන්න එහෙම වුණා මේ ඔළුව ගොඩාක් ඉදිමෙනවා. මෙනෙන්ජයිටිස් කියන්නේ ඒ වගේ රෝග. ඒක පොඩි කාලෙම එහෙම වෙනවා. ඉතින් එහෙම වෙනවනේ. ඒ වගේ ළමයි ඉන්නවා. සාමාන්‍ය ඒක වෙන්නේ මිලියනයකට එකක් විතර කියලා කියනවා. කියන්නේ ළමයි ලක්ෂ 1000කට එක්කෙනෙක් වගේ තමයි මේ මස්තිෂ්ක තරලයේ හානි වෙලා තියෙන්නේ. එහෙම වුණත් සුද්ධ ජීවීන්ට මේක ඇතුළට ගිහිල්ලා ආසාදනය කරන්න පුළුවන්. ඒතර ඒ විදිහ ආරක්ෂා දෙකක් හම්බෙලා තියෙනවා. ඒකට අමතරව මේක ඇතුලේ තව පටල තුනකුත් තියෙනවා. මේ වගේ තව පටල තුනකිනුත් මේකට ආරක්ෂාවක් දෙනවා. ඒ කියන්නේ හොඳටම ගාඩ් කරලා තියෙන මොලේ ලේසියෙන් මොලේට මොකුත් හානියක් වෙන්නේ නැහැ. ඒ හයියෙන් පාරක් වැදුනොත් මොලේට ලේසියෙන් එහෙම හානියක් වෙන්නේ නැහැ. කපාලයෙන් ආරක්ෂාවක් දෙනවා. ඔලු කට්ට බිඳිලා ගියත් ඒක ඇතුලේ තියෙනවා මස්තිෂ්ක සුසුම්නා තරලය. ඒක ඇතුලේ තියෙනවා තව පටල තුනක්. ඒතර මේ ටික ඔක්කොටම හානිනොත් තමයි මොලේට හානි වෙන්නේ. ඒ නිසා මොලේ ආරක්ෂාවට ලොකු යාන්ත්‍රණයක් තියෙනවා. ඊට පස්සේ ඔය ටික තමයි මොලේ ගැන ඉස්සර ලියන්න ඕනේ. මේ ඉරි කැල්ලක් ගාලා ලියන්නකො මොලේ ගැන ලියලා නැත්නම්. ඔක්කොම ලියන්න ඕනේ. මොලේ කියලා ලියලා මේකට ඉරි කැල්ලක් ගාලා ඉස්සරහින් ලියන්න. රෝමි ලක්කා එක දාලා මොලේ කියලා ලියන්න. ඒකට ඉරි කැල්ලක් ගාලා ඉස්සරහින් ලියන්න. කපාල කුහරය තුල ඒ කියන්නේ ඔලු කට්ට තියෙන කපාල කුහරය තුල මානව මොළය පිහිටන අතර
මස්තිෂ්ක සුසුම්නා තරලයෙන් මස්තිෂ්ක සුසුම්නා තරලයෙන් හා මෙනෙන්ජි පටල වලින් මම කිය පටල තුනක් තියෙනවා කියලා. ඒ පටල තුනක් තියෙනවා චීනාංශුකාව, ජාලාකාර පටලේ, වරාසිකාව කියන පටල තුනක් තියෙනවා. අපි ඒවට කියනවා මෙනෙන්ජි පටල කියලා. මෙනෙන්ජි පටල වලින් එය ආරක්ෂා වී පවතී. එය ආරක්ෂා වී පවතී. එතකොට ඒකේ තියෙන ප්‍රධානම කොටස තමයි මේ මස්තිෂ්කය කියන එක. මොළයේ තියෙන ලොකුම කොටස තමයි මස්තිෂ්කය. ඒකෙන් තමයි ওই මතකය, බුද්ධිය, ගොඩක් දේවල් කතන හැකියාව, ඇහෙන් දකින්න ඒවා දකින්න ශ්‍රවණ සංවේදී ප්‍රදේශය, කනෙන් අහන ඒවා තියෙන මේ ශ්‍රවණ සංවේදී, ඊළඟට පෙනීමට සම්බන්ධ දෘශ්‍ය සංවේදී, ඊට පස්සේ කතනයට සම්බන්ධ කතන සංවේදී. ඒ වගේ ප්‍රදේශ තියෙන්නේ මේ මස්තිෂ්කය කියන කොටස. මෙතනටම ලියන්නකො. එහි ප්‍රධාන කොටස් තුනකි. මේකම ලියන්න. එහි ප්‍රධාන කොටස් තුනකි. ඒතකොට ඒකේ රෝමි ලක්කම් මේ එක කියලා දැම්මම එකේ සිම්පල් A අකුර දාන්න. කියන්නේ මොළයේ යටතේ සිම්පල් A කියලා දාලා ලියන්න. මුලින්ම කරන්නේ මස්තිෂ්කය. මොළයේ තියෙන ලොකුම කොටස තමයි මස්තිෂ්කය. මේකට ඉරි කැලලක් දාලා ලියන්න මතකය, බුද්ධිය, වැනි උසස් මානසික ක්‍රියා. පාලනය කරන අතර සංවේදන හඳුනා ගැනීම. ඒ කියන්නේ ඇහෙන් දකින ඒවා, කනෙන් අහන ඒවා, ගඳ සුවඳ, ඒ විදිහට සංවේදන හඳුනා ගැනීම. ඊළඟ කතන හැකියාව මේ සුසුම්නාවේ ඉස්සරහා මේ මස්තිෂ්කයේ ඉස්සරහා පැත්තේ තමයි කතන හැකියාව තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් බලන්න මේ හොඳට කතා කරන්න පුළුවන් අයගේ මේ නළල පැත්ත ටිකක් පළලයි. මේ ඉස්සරහා පැත්ත ගොඩක් පළලට තියෙනවනේ. ඒ කියන්නේ ආ කතන හැකියාව වැඩි. ඒ කතන සංවේදී ප්‍රදේශය තියෙන්නේ මේ ඉස්සරහා නළල පැත්තේ. ශ්‍රවණ සංවේදී තියෙනවා මේ පැත්තේ. ඒ වගේ එක එක පැති තියෙනවා එක එක ඒවාට අදාළ. සංවේදන හඳුනා ගැනීම, කතන හැකියාව. එතනින් ආවම අපි හිතලා කරන හැමදේම කරන්නේ මේ මස්තිෂ්කයෙන් තමයි හිතන්නේ. අපි දැන් අපිට නැගිටලා යන්න ඕන අපි මස්තිෂ්කයෙන් තමයි ඒක හිතන්නේ. සිතාමතා සිදු කරන අපි ඒවට කියනවා ඉච්ඡානුග ක්‍රියා කියලා. සිතාමතා සිදු කරන ඉච්ඡානුග ක්‍රියා. සංවේදන හඳුනා ගැනීම. ඒ කියන්නේ ඇහෙන් දකින ඒවා, කනෙන් අහන ඒවා. ඇස කන නාසය දිව සම්බන්ධ ඔක්කොම මොළෙන් තමයි හඳුනගන්නේ මස්තිෂ්කයෙන්. අර සමට සම්බන්ධය විතරක් සුසුම්නාවට යනවා.
සංවේදන හඳුනා ගැනීම, කතන හැකියාව, සිතාමතා සිදු කරන ඉච්ඡානුග ක්‍රියා සිදු කිරීම ආදිය මින් සිදු කර. මස්තිෂ්කයෙන් තමයි මේ දේවල් ටික ඔක්කොම කරන්නේ. ඒතර මොලේ වැඩි කොටසක් තියෙන්නේ මේ මස්තිෂ්කයේ තමයි ලොකු ප්‍රදේශයක් තියෙන්නේ. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේම මේ මස්තිෂ්කය ගොඩක් ලොකුයි. ඔය ටිකක් මේක ලොකුවට මේ ඔළුව ටිකක් ලොකුවට තියෙන අය ටිකක් එන්නේ බුද්ධිමත්. මොලේ ලොකුයිද? ඔව් මේ සාමාන්‍ය නිකන් පිටින් බැලුවත් මේ මොලේ ලොකු සමහරුන්ගේ උඩට කරන්න. එහෙම කරන්න බෑ. වයිට් බෝඩ් එක දාලා තියෙනවා. එන්න බෑ. එතකොට යට ටික පේන්නේ. පේන්නද මේ පල්ලයට ටික? පේනවා සර්. සර් දැන් පේනවා සර්. මේ වයිට් බෝඩ් කෑට අමාරුයිද? අයිය ඒකේ සුදු එළිය පාටයි. වැඩි. ඔව් ස්ක්‍රීන් එක ඩාර්ක් මොඩ් දාන්න තියෙනවා. ෆෝන් එකේ තියෙන රැහැ වගේ එකක්. ඒක එබුවා නම් හරි. ඒක කම්පියුටර් එකේ කරන්න බෑ. කම්පියුටර් එකේ තියෙන මේ දකුණු පැත්තේ කෙළවරේම තියෙන්නේ මේ අර මේවා බටනයක් වගේ එකක්. දකුණු පැත්තේ කෙළවරේම තියෙන නිකන් මැසේජ් ලියුමක් වගේ එකක් තියෙන කෙළවරේම තියෙනවා. යට දකුණු පැත්තේ කෙළවරේ මෙහෙම ලියුම වගේ අයිකන් එකක් තියෙනවා නේද? ඔද්දනද සර්? ලැප් එකේ දකුණු පැත්තේ යට තියෙනවා සර්. දකුණු පැත්තේ යට කෙළවර බලනකොට මේ තියෙන ලැප් එක. තියෙනවා සර්. මේ කොනේම තියෙනවා මේ නෑනේ සර්. යනවා මේ කොනේම. එන ලැප් එකක් නෙමෙයි වෙන්නේ. ලැප් එකක් මෙන්න මේ කොනේම තියෙනවා මෙන්න මේ චූටියට තියෙන්නේ. යට බාර් එකේ තියෙන්නේ. තියෙනවා සර්. සර් නයිට් ලයිට් එක දෙන්න. ඔව් ඒක තමයි. තියෙනවා. ඒක එකපාරක් ඔබලා නයිට් ලයිට් දාන්න. සර් ෆෝන් වල කොතනේ? පොතනෙයි ෆෝන් වල උඩයි තියෙන්නේ. උඩ තියෙන්නේ. උඩ පල්ලයට අදින්න පුළුවන් නේ. ඔව් සර්. ඒක පල්ලයට ඇද්දාම මේ ඇහැ වගේ එකක් තියෙනවා. බ්ලූ ලයිට් කියන. බ්ලූ ලයිට් ෆිල්ටර් කියලා. අනිත් මේ මස්තිෂ්කය තමයි නම් මේ මොලේ තියෙන ලොකුම කොටස. මස්තිෂ්කය ගොඩක් මේ බාහිරින් බැලුවමත් ලොකුවට තියෙනවා නම් ටිකක් බුද්ධිමත් කට්ටිය කියලා හිතන්න පුළුවන්. සමහරුන්ගේ ඉතින් මේ මොලේ ලොකුවට තිබ්බට ඇතුලේ පොඩිනේ. එහෙමත් ඉන්නවා. සමහරුන්ගේ පිටින් බැලුවම චූටි වුණාට ඇතුලේ මොලේ ධාරිතාව වැඩි. එහෙමත් තියෙනවා. ඒ කියන්නේ මේක අර මේ ඇඹරිලා රැලි ගහිලා එමනේ තියෙන. මොලේ බර වගේ බලපුවාම ටිකක් බරින් වැඩි කියලා හොයාගෙන තියෙනවා බුද්ධිමත් කට්ටියගේ මොලේ. මේ පිටින් බලලා හරියටම කියන්න බෑ. සමහරුන්ගේ මේ වටේ පොඩි වුණාට මේ උඩින් ඉස්සිලා වගේ තියෙන කට්ටියක් තියෙනවා. ඒතර එහෙම වුණාමත් ටිකක් බුද්ධිමත් කියලා කියනවා. මැද හරියෙන් පොඩ්ඩක් උඩට ඉස්සිලා මේ වගේ හෙයාර් ස්ටයිල් එකෙන් උස්සලා හරියන්නේ නැහැ. මොලේ තියෙන. මේ වගේ මේ පොඩ්ඩක් මැදින් ඉස්සිලා තියෙනවා නම් එතකොටත් මේ කට්ටිය ටිකක් බුද්ධිමත්. මේ නළල පැත්ත පොඩ්ඩක් පළල්ලා තියෙනවා නම් එතකොට හොඳ කතන හැකියාව විවාද එහෙම කරන්න පුළුවන් කට්ටිය කියලා එහෙම එක එක හොයාගෙන තියෙනවා. හරි ඊට පස්සේ මෙතනින් පල්ලෙහා තමයි අනුමස්තිෂ්කය තියෙන එක තියෙන්නේ. ඒතර මේක අපි කියනවා සාමාන්‍ය පාවිච්චි කුඩා මොලය කියලාත් කියනවා. සාමාන්‍ය ව්‍යවහාරේ කුඩා මොලය කියන්නේ මෙතනින් පල්ලෙහා තියෙන මෙන්න මේ වගේ අරකට සාපේක්ෂව ටිකක් පොඩි එකක්. අර මේ B කියලා ලියන්නකෝ ඒක. මස්තිෂ්කය ඉවරයි. B කියලා ලියන්න අනුමස්තිෂ්කය කියලා තමයි මේකට කියන්නේ. අනුමස්තිෂ්කය
අනුමස්තිෂ්ඨය තියෙන්නේ. ඒතර මෙයා තමයි මේ දේහයේ සමතුලිතතාව ආරක්ෂා කරන්නේ. නැත්නම් දේහයේ සමබරතාවය සමතුලිතභාවය රැකගන්නේ අනුමස්තිෂ්ඨය. දැන් මෙතනට හදිසියේ පහරක් වැදුනොත් එහෙම දේහයේ සමබරතාවය බිඳ වැටිලා එයා ශනිකව බිම් වැටෙන්නත් පුළුවන්. ඊට අමතරව මේ සියුම් චලන සමායෝජන කටයුතු කරන්නෙත් මෙතනින්. අපි දැන් මේ ඔය ඉදිකටුවකට නූලක් වගේ දානකොට ඒක හරි සියුම්ම කරන්න එපා. ඉදිකටු නූලයි මේ ඉදිකට්ටේ සිදුරයි නූලයි හොඳට බලලා තමයි දාන්න ඕනේ. ඒතර ඒකේදී ඇහැ හොඳට පේන්න ඕනේ, අතේ පේශි හොඳට වැඩ කරන්න ඕනේ. ඒ ටික ඔක්කොම එකතු කරලා සමායෝජනය කරන්නේ මේ අනුමස්තිෂ්කය. ඒ වගේ සියුම් කටයුත්තක් කරන්නේ අනුමස්තිෂ්කයෙන් තමයි. ඒවට අපි කියනවා චලන සමායෝජනය කියලා. ඒවා ඔක්කොම කරන්නේ මේ අනුමස්තිෂ්කය කියන කොටස. මේකෙත් පිරිකැලක් ගාලා යනවා. මේක තුන්දර කරන්න පුළුවන් අය කුඩාම ලොකුයිද? ඒ කුඩා මොලේ නම් එහෙම ලොකු පොඩි කියලා එකක් නැහැ. ඒක අපිට පුහුණුවෙන් හදා ගන්න පුළුවන්. අපි දැන් ක්‍රීඩා කරන එක්කෙනෙක් නම් නිතර පුහුණු වීම කරද්දී එයාගේ චලන සමායෝජන හැකියාව ටික ටික වර්ධනය වෙනවා. ඒක ගොඩක් වෙලාවට උපතින් කියන එකක් නෙමෙයි. ඒක අපි පුහුණු වීම එක කරන්න ඕන දෙයක්. මේ බුද්ධිය වගේ ඒවා තමයි ඉතින් උපතින් වෙන්නේ. ඒකත් ඉතින් අර අපේ බුද්ධි ප්‍රමාණය අනුවත් ඒක තීරණය වෙනවා. ඒ කියන්නේ අපි අරන් එන බුද්ධියත් එක්ක කොච්චර කාලයක් අපිට ට්‍රේන් කරන්න ඕනද කියලා. සමහරුන්ට මොකක් හරි දෙයක් එකපාරක් වුවම ටක් ගාලා මතක හිටිනවා. සමහරුන්ට ඒක 10 පාරක් විතර ප්‍රැක්ටිස් කරාම තමයි මතක හිටින්නේ. ඒතර ඒ වගේ අර අපි කියන බුද්ධි මට්ටමත් එක්ක ඒක වෙනස් වෙනවා. අනුමස්තිෂ්ක රිකැලක් ගාලා ලියන්න. දේහයේ සමතුලිතතාවය. දේහය සමබර කරන්නේ මෙතන. දේහයේ සමතුලිතතාවය පාලනය කිරීම පේශි චලන සමායෝජන පේශි චලන සමායෝජන ඒ කියන්නේ ඉදිකටුවකට නූලක් දාන එක ඒ වගේ දේවල්. සිදු කරයි. ඊට පස්සේ මෙතනින් පල්ලෙහ තමයි වැදගත් තව කොටසක් තියෙන්නේ. අපි ඒකට කියනවා අනුමස්තිෂ්කයට පල්ලෙහෙන් තියෙනවා සුසුම්නා ශීර්ෂකය. සුසුම්නාව පටන් ගන්න මෙන්න මේ සුසුම්නා ශීර්ෂකයත් එක්ක. සුසුම්නා ශීර්ෂකේ නම් තමයි පල්ලෙහාට නූලක් වගේ සුසුම්නාව ගමන් කරන්නේ. ඒත් මෙන්න මේ සුසුම්නා ශීර්ෂකේ තමයි අර ශරීරයේ සාමාන්‍යයෙන් ගොඩාක් අවයව පිළිట్లా තියෙන්නේ ආරක්ෂාව උපරිම ආකාරයෙන් සැලසෙන විදිහට. හැබැයි මේ සුසුම්නා ශීර්ෂකය කියන එක ටිකක් අනතුරුදායක පිහිටීමක් කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙනවා පොඩි උලක් වගේ තැනකින් තමයි මේක පටන් ගන්නේ. සුසුම්නා ශීර්ෂකය වගේ පොඩි උලක් වගේ එකක්. ඒතර මේකට උඩින්නේ අනුමස්තිෂ්කය තියෙනවා. එතකොට හදිසියෙවත් මේ මෙතන ලොකු ගැටීමක් ඇති වුණොත් ඒ කියන්නේ අර දැන් මම කිව්ව ඉස්සෙල්ලා මේ පිටිපස්සට පොඩ්ඩ ගහන්න එපා කියලා කියන්නේ. කාට කෙනෙක්ට මේ පිටිපස්සට පහරක් එල්ලෙච්ච වෙලාවක ඒකෙන් අනුමස්තිෂ්කයට හානි වුණාම සමබරතාවය නැති වෙනවා. ඊට පස්සේ එයා වැටෙනවා. වැටෙනකොට මෙන්න මේ සුසුම්නා ශීර්ෂකය ගිහිල්ලා මේ අනුමස්තිෂ්කය ඇතුලේ වදින්න පුළුවන්. මෙතන මේ උල වගේ එකක් තියෙනවා. මෙන්න මේ දෙක අතර ලොකු කම්පනයක් එක ගැටීමක් ඇති වුණොත් එතකොට ක්ෂණිකව මිය යන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙන්න මෙතනින් තමයි කරන්නේ හෘද ස්පන්දනය පාලනය කරන්නේ. ඊළඟට ශ්වසන ක්‍රියාවලිය පාලනය කරන්නේ. ඒතර මෙතන ගැටීමක් පිච්ච ගමන් ලොකු කම්පනයක් පිච්ච ගමන් මේ දෙකම එකපාර නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එවලෙම ටක් ගාලා මිය යන්න පුළුවන්. ඒතර ඔය මේ ගෙලවැරලා මොකද බෙල්ල වැල දාලා මරන්නේ මේ උසාවියෙන් එහෙම නියම කරන්නේ. ඒතර ලොකු වේදනාවක් නැතුව මැරෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙයා බෙල්ල වල දානකොට මෙහෙම නෙමෙයි.
ඒතර උසාවියෙන් නියම කරනවා මෙයාට බෙල්ල එල්ල දාන්න කියලා. ඒතර කරන්නේ මෙතනට මේ තොණ්ඩුව දාලා එල්ලනවානේ. ඒතර මෙන්න මේ විදිහට තොණ්ඩුවක් දාලා මෙයාව උඩ එල්ලනවා. සමහර ලකුණුත් එල්ල. ඒතර මෙයාව එල්ලපු ගමන් මොකද වෙන්නේ? සුසුම්නාලේ කිර වෙනවා. මෙයාව එල්ලපු ගමන් මෙතනින් උඩට ඉස්සෙනවනේ. මෙතනින් එල්ලනකොට මෙතනින් බෙල්ල උඩට ඉස්සෙනවා. මෙතනින් මේ පැත්තෙන් බෙල්ල උඩට ඉස්සෙනකොට එහා පැත්තෙන් පහත් වෙනවා. මේ පැත්තේ පහත් වෙච්ච ගමන් මෙන්න මේ දෙක ගැටෙනවා. ඒතර මේ දෙක ගැටිච්ච ගමන් ශ්වසනයත් නතර වෙනවා, හෘද ස්පන්දනයත් නතර වෙනවා. ඒතර සාමාන්‍ය උසාවියෙන් නියම කරන්නේ මේ මැරණකම්ම එල්ලා තබන්න කියලා. ඒක සාමාන්‍යයෙන් ඉතින් මේ දෙක වෙනකොට මේ තප්පර ගාණක් ඇතුළත මිය යන්න පුළුවන්. දැන් සයන්ස් දන්න එක්කෙනෙක් වෙල්ලන්න ගියොත් මොකද කරන්නේ? දැන් ඔක මැරෙන්නේ බෙල්ල අනිත් පැත්තට හොම බෙල්ල නවම් ඉන්න ඕනේ. බෙල්ල මේ පැත්තට නමාගෙන හිටියා අල්ලගෙන ඉන්න පුළුවන් නම් හරි. මේ කියන්නේ කාලය ඒත් ආයිත් කපනවනේ කකුල. මෙයාට කාලයක් දෙනවා මේ ඒක උසාවියෙන් නියම කරනවා මිනිත්තු 5ක් එල්ලා තබන්න. මිය යනතුරු මිනිත්තු 5ක් එල්ලා තබන්න කියලා. මෙයා විනාඩි 5 ඇතුළත මැරුණ නැත්නම් මෙයාගේ වාසනාවට ආයි මරන්න බෑ. විනාඩි 5 වුණාට පස්සේ මෙයාව නිදහස් කරන්න. මැරිලා නම් ඉතින් වලදාන. ඔව් සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ නැහැ. ඉතින් එහෙම එල්ලුවට පස්සේ මේ බෙල්ල පහත් කරන් හිටියත් උගුරු දණ්ඩ කැපෙනවා. එතකොට ඉතින් කොහොමත් මැරෙනවා. විනාඩි 5ක් අල්ලන්න අමාරුයි. මේ ඒ විනාඩි 5ක් පරක් වුණොත් එහෙම බේරිච්ච කට්ටිය ඉන්නවා. බෙල්ල වැල දාලා බේරලා නෙමෙයි. මේ විනාඩි 5 පරක් වෙච්ච කට්ටිය. එක්කෙනෙක් ඉන්නවා. යාව 3 පාරක් නියම කරලා තියෙනවා මේ මරණීය දඬුවමට. එකපාරක් මේ වෙලාව ඔක්කොම දීලා අලුගෝසුවක් ඇවිල්ලා ඔක්කොම කරලා මේ හරිම වෙලාවේ එයාගේ මොකක් හරි මේ දේශපාලන මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක මේ ජනාධිපතිට මේ එයාට නියමක මේ අස්සම් කරන්න බැරි වෙච්ච මොකක් හරි එකක් හින්දා පළවෙනි පාර එල්ලන්න බැරි වෙලා. ඊට පස්සේ දෙවෙනි පාරත් ආයෙ දිනයක් දාලා එදත් ඒ වගේ මොකක් හරි වෙලා දෙවෙනි පාරේ ඉන්නකොට මෙයා මේ හිරගෙදරදීම මේ අර මොකද්ද පිඟානකින් එයාගේ බඩ කපාගෙන මැරෙන්න ඊට පස්සේ එයාව ડોක්ටර් ගාවට ඇඩ්මිට් කළා. ඊට පස්සේ ડોක්ටර් කියලා මෙයාව රිලීස් කරන්න බෑ කියලා මේ සනීප නැහැ. තාම සුව වෙලා නැහැ කියලා. ડોක්ටර් නිදහස් කරන්නේ නැත්නම් මෙයාව මේ ડોක්ටර්ගෙන් බලෙන් ගෙනියන්න බෑනේ. එතකොටත් එයාගේ නියම කරපු දවසේ එයා අනිවාර්යෙන් මේ වෙලාවේ එයා ඔසාවියෙන් දුන්න වෙලාවට මේව කරන්න ඕනේ. ඒ වෙලාවට අනිවාර්යෙන් මරන්න ඕනේ. පළවෙනි පාරත් බේරලා දෙවෙනි පාර ડોක්ටර් දෙන්න බෑ කියපු හින්දා දෙවෙනි පාර දීපු ටයිම් එකත් බැරි වෙලා. ඊට පස්සේ තුන්වෙනි පාරත් ඒ විදිහට මොකක් හරි කරලා මෙයාව එල්ලන්න බැරි වෙලා. එයාගේ මේ අලුගෝසු ඇවිල්ලා නැහැ හරි මොකක් හරි මට මතක නැහැ. කොහොමද තුන් පාරක් එහෙම නිදහස් වෙලා එයාව එල්ලන්න වෙලා නිදහස් කළා ඉතින්. ඊට පස්සේ මොකක් හරි JVP කලබල එකක් වෙලා මේ එයාස් මැරිලා. මේ කොහොමද එල්ලා මරන්න තුන් පාරක් බැරි වෙලා. එහෙම බැරි වෙච්ච අවස්ථා තියෙනවා ඉතින් වාසේ. මේව එල්ලලා බේරිච්ච එකක්. මේව ડોක්ටර් දෙන්නතු ඉන්නවද? ඉතින් කොහොමද මැරෙන්න යන එක්කනන්. එහෙම බෑ ડોක්ටර්ගේ රෝගියානේ මෙයා. ડોක්ටර් දෙන්න බෑ කිව්වොත් කරන්න දෙන්න ටිකට් කපන්න බෑ තාම සනීප නැහැ කිව්වොත් ඉන්න ඕනේ. ඒ විදිහට බේරෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔය සමාජලාට මහසෝන ගහනවා කියලාත් ඔය ගම්පැති වලින් තියෙනවානේ. රෑ අද්දි මහසෝනේ ගහුවා කියලා. ඒතර ඒකෙදි වෙන්නේත් මෙන්න මේක තමයි දැන් අපි හදිසියේ රෑ වෙලා කොහේ හරි ගමනක් යනකොට පිටිපස්සෙන් නිකන් අමුතු සද්දයක් වගේ එනවනේ. දැන් සෝනක් වගේ එකක් ගාවින් යද්දි කොහොමද ටිකක් බය වෙන්නේ යන්නේ. ඒතර පිටිපස්සෙන් නිකන් අමුතු වගේ සද්දයක් ආවොත් නැත්නම් නිකන් මොකක් හරි හෙල වෙනවා වගේ වුණොත් අපි නිකන් බය වෙලා පිටිපස්ස බලනවනේ. ඒතකොට මේ පිටිපස්ස බලද්දි ටිකක් ගැස්සීමක් එක්ක තමයි බලන්නේ. ඒතකොට ඒ වගේ වෙලාවක මේ ඔළුව ලොකු ගැස්සීමක් වුණොත් එහෙම ලොකු ගැස්සීමක් එක්ක වෙනකොට මෙන්න මෙතන ගැටෙන්න පුළුවන්. ඒතකොට එහෙම වුණාම මේ අර මේක කියලා වැදුනට පස්සේ ඒක අර හෘද ස්පන්දනය ශ්වසනය දෙකම එකපාර මේ ක්‍රියාවිරහිත වෙනවා. එතකොට මේ ඒක අර මාරාන්තික වේදනාවක් හින්දා මෙයාම කරන්නේ මේ පිටිපස්සේ එයා ගැතින්ම එයාම අල්ල ගන්නවා හයියෙන්. ඒ කියන්නේ හිමින් මෙහෙම අල්ලනවා නෙමෙයි. අර මේ ගැස්සිච්ච පාර වැදිච්ච ගම එයා මේ පුදුම ස්පීඩ් එකකින් මෙහෙම අල්ල ගන්නවා. මහසෝන ගැව්වා කියලා ඇඟිලි පහක් එහෙම තියෙනවා කියන්නේ. එයාගේ ඇඟිලි පහ තමයි ඒ තියෙන්නේ. එයා ඒ අල්ල ගන්න මේ ස්පීඩ් එකට තමයි ඒක මේ වෙන්නේ. ඊට පස්සේ මහසෝන ගැව්වා කියලා අරන්. මහසෝනේ ගන්න එයා බය වෙච්ච නිසා එයාම තමයි අල්ලගන්නේ. මේක මේ පරණ කට්ටිය දන්නේ නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ මේකෙන් බේරෙන්න විදියක් දන්නවා. රැට යද්දි පිටිපස්සෙන් සද්දයක් ඇහෙනවා නම් මොකද්ද කරන්න කියන්නේ? සීල් යටින්ම. අතේ යටින් බලන්න කියන්නේ පිටිපස්සේ. එතකොට මේක මෙහෙම වදින්නේ නැහැ. ඒ නිසා පිටිපස්ස ඒ වගේ බලනවා නම් අතේ යටින් තමයි බලන්නේ. එතකොට අවුලක් නෑ. ඒ ඉඳල්ස අත්‍යටින් බලන්න කියන්නේ. අතේ යටින් බැලුවම ඉතින් මහසෝන ගහන්නේ නැහැ කියලා දන්නවා. ඒකට ඒගොල්ලෝ මේ මෙහෙම කතාවක් දන්නේ නැහැ. සුසුම්නාව තියනවා. එහෙම එකක් දන්නේ නැහැ. ඒකට අර ඉතින් නිකන් හරුණට එහෙම වෙන්නේ නැහනේ.
ඔය නිකන් කියන්නේ මේ අර රෑයේ බයත් එක්ක ගැස්සීමක් එක්ක එකපාරට කම්පනයක් එක්ක හැරුණොත් තමයි ඒක ගැස්සෙන්න පුළුවන්. එහෙම වෙන්නේ කලාතුරකින් අර ලොකු බයකුත් එක්ක වගේ වෙනකොට තමයි එහෙම වෙන්නේ කලාතුරකින්. එහෙම වුණොත් තමයි එහෙම වෙන්නේ. ඉතින් නැත්තම් ඇත්තට මහසොන කියලා කියන්නේ නෑනේ. තමා මේ ඇඟිලි පහේමත් තියෙන බෙල් එකේ මහසොන ඇත්තටම ගැහුවා කියලා. ඇත්ත මහසොන එන්නේ තමන්ම තමයි ඒ අල්ලගන්නේ. ඒ අර බයවල් ඔක්කොම එකට එකතු වුණාම. සාමාන්‍ය මිනිස්සෙක් උපතින් අරන් එන්නේ මේ කළුවරට තියෙන බයයි උස තැනකට තියෙන බයයි විතරයි. කියන්නේ ගොඩාක් උස තැනකට අපි කොහොමත් බයයි. ඒකයි කළුවරට තියෙන බයයි තමයි උපතින්ම අරගෙන ඉන්නේ. අනිත් කළුවරට බයවල් බයද? කළුවරට සාමාන්‍යයෙන් ඕන කෙනෙක් බයයි උපතින් කියන එක. අනිත් ඔක්කොම අපි හදාගත්ත බයවල්. දැන් අපි සර්පයක් දැක්කම බයයිනේ. අපි සර්පයට බය වුණාට දැන් චීනෙක් සර්පය දැක්කොත් එහෙම ඌට බයයි. ඌට ඒක කෑමක්. ඒතර ඒ විදිහට මේ සර්පයට බයයි. තරපයා බය. මේ අනෙක් බයවල් ඔක්කොම තියෙන්නේ මිනිස්සු හදාගත්ත කෘතිම බය. ඒක අපි ඇත්තටම බය අර උස තැනකටයි මේ කළුවරටයි විතරයි. ඒ කියන්නේ කළුවරට බය කියන එකත් ස්වභාවිකයි. ඒ නිසා කළුවර වෙලාවක මේ වගේ දෙයක් වෙන එක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන්. ඒතර මේ සුසුම්නා ශීර්ෂකය තමයි අපිට වැදගත් වෙන්නේ. ඒතර ඒකෙන් තමයි හෘද ස්පන්දනයයි මේ මොනවාද ශ්වසනයයි කියන දෙකම පාලනය කරන්නේ. ඒ නිසා එතනට හානියක් වුණොත් එහෙම ක්ෂණික මරණයක් වෙන්න පුළුවන්. දැන් C කියලා ලියන්නේ ඊළඟ කොටස විදිහට. මස්තිෂ්කේ හරි අනුමස්තිෂ්කේ හරි සුෂුම්නා ශීර්ෂකය. ඒකත් තිරිකැලක් ගාලා ලියන්නේ. හෘද ස්පන්දනය ශ්වසන වේගය වැනි සිතාමතා නොකරන අපිව හිතලා කරන දේවල් නෙමෙයි සිතාමතා නොකරන අනිච්චානුක ක්‍රියා සිතාමතා නොකරන අනිච්චානුක ශ්වසන වේගය හුස්ම ගන්න එක වැනි සිතාමතා නොකරන අනිච්චානුක ක්‍රියා මින් පාලනය කර සුසුම්නා ශීර්ෂකයෙන් තමයි මේ ඔක්කොම පාලනය කරන්නේ මින් පාලනය කර ඒතර ඔය කොටස් තුන තමයි මූලික වශයෙන්ම තියෙන්නේ මේ නොකරන සිතාමතා නොකරන අනිච්චානුක ක්‍රියා අනිච්චානුක කියන්නේ හිතලා කරන්නේ නැතිව ඉබේම සිදුවෙන දැන් අපි මේ කටුවක් කරනවත් කකුලක ටක් ගාලා කකුල අයින් කරගන්න ඒවත් හිතන්නේ නැතුව වෙන දේවල් ඒවත් අනිච්චානුක ක්‍රියා ඊට කිවිසුම කැස්ස ඒවත් අපි හිතලා නොකරන අවස්ථා තියෙනවා තිබුමක් කියන්නේ අපි හිතන්නේ නැති වෙලාව ඒ ඔක්කොම පාලනය කරන්නේ මෙතන හරි ඒතර මේ මොලේ කතන්දරේ ඔය ටික තමයි තියෙන්නේ ඒ මොලේ ගැන තව හොයන පරීක්ෂණාත්මක මට්ටමේ තියෙන ගොඩාක් දේවල් තියෙනවා මොලේ ගැන මූලික වශයෙන් විද්‍යාඥයන් දැන්ට හොයාගෙන තියෙනවා තමයි ඔය තියෙන්නේ ඊළඟට ඔය සමාජ විද්‍යාව වගේ දෙයක් ඉගෙන ගන්නවා නම් ඔය තියෙන්නේ මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව කියලා එහෙම තියෙනවා දැන් ගොඩක් වෙලාවට ડોක්ටර් කෙනෙක් වෙනවනම් මෙන්න මේවා ගැනනේ ඔයගලන්ට මේ ලොකු පන්තිවලදී ගොඩක් වැඩිපුර ඉගෙන ගන්න වෙන්නේ කැම්පස් එකේම ડોක්ටර් කෙනෙක් වෙන්න නම් මේවා තමයි ඉගෙන ගන්න. ඒතර මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරද්දී ඔය අධිකරණ වෛද්‍ය ශාස්ත්‍රය කියලා වෙනම එකක් තියෙනවා මේක තමයි ටිකක් මේ අධිකරණ වෛද්‍ය නිලධාරී කියලා අහලා තියෙනවා. ඔව් අහලා තියෙනවා. මේක ටිකක් සංකීර්ණ ශාස්ත්‍රයක්. මේක හරි රසවත් විෂයක්. ඉතින් ඔයගලන්ට මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව මේ විද්‍යාව වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් නම් ගොඩක් දේවල් ජීවිතේට එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔය සමහර මරණ වෙනවනේ හිතලා මරණේම තියෙනවා නැත්නම් මිනිමෙරුම් තියෙනවනේ. ඒ මිනිමෙරුම් ගොඩක් හොයාගන්නේ මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව මේ ඒ වෛද්‍යවරයා කරන අවසාන නිගමනයත් එක්ක. ඒතර එයා තමයි බොඩිය කපලා ඔක්කොම කරලා ඒකේ තියෙන ඒවා බලලා
එයා මැරිලා තියෙන්නේ කොහොමද? එයා අන්තිමට කෑම කාලා තියෙන්නේ කීයකද? ඒවා ජීර්ණය වෙලා තියෙන්නේ කොච්චරද? ඒවා දිහා ඔක්කොම බලලා එයා තමයි අවසාන තීරණය දෙන්නේ. දැන් අපි හිතමු මේ වතුරේ ගිහලා මැරිච්ච එක්කෙනෙක් කියලා. ඒත් මෙයා තමයි පරීක්ෂා කරන්නේ මුළු ඇඟම කොටසින් කොටස පරීක්ෂා කරන්නේ. ඒක සමහරවිට කෙනෙක්ට පුළුවන් බෙල්ල මේ හිර කරලා මරලා ඊට පස්සේ වතුරට දාන්න. ඒතර සාමාන්‍ය පිටින් බැලුවම පේන්නේ වතුර ගිහලා මැරිලා වගේ. එනකොට මෙයා බෙල්ල ඇල්ලලා මේ බෙල්ල මිරිකලා නම් මරලා තියෙන්නේ. අධිකරණ වෛද්‍යවරයාට පුළුවන් ඒක පරීක්ෂා කරලා හොයාගන්න. ඒ කියන්නේ දියේ ගෙරෙන්න කලින් කවුරු හරි බෙල්ල මිරිකලා තියනවද? කවුරු හරි මෙයාට ගහලා තියනවද? මේ එයා කොච්චර කෑම කාලා කොච්චර වෙලාද? ඒ ගොඩක් දේවල් මෙයාට හොයාගන්න පුළුවන්. ඒතර ඒ ගැන මේ පරීක්ෂණ කරලා තමයි එයා අවසාන මේ report එක දෙන්නේ. මෙයා මේ මියදිහිල්ලා තියෙන මෙන්න මේ හේතුව නිසා. ඊට පස්සේ තමයි ඉතින් උසාවියෙන් තීරණය කරන්නේ මේක මිනීමරුමක්ද? එහෙම නැත්නම් ස්වභාවික මරණයක්ද කියලා. ඊට මේ පිටින් බලලත් අපිට සමහර ලක්ෂණ දැන් මොලේ මං කියර වම් මොලේ දකුණු මොලේ තියෙනවා කියලා. ඒකට මේ වම් මොලේනේ අපි ගොඩක් දේවල් නිර්මාණශීලී දේවල් තියෙන්නේ දකුණු මොලේ. වම් මොලේ තමයි ගොඩක් සංකීර්ණ කටයුතු තියෙන්නේ. දැන් අපි හදිස්සියෙ මොකක් හරි බොරුවක් කියනවනම් වැඩ කරන්නේ වම් මොලේද දකුණු මොලේද? ඒක කාටද මොකක් හරි බොරුවක් කියන්නේ. වම් මොලෙන් කරන්නේ මොනවාර දෙයක් මතක තියාගෙන එහෙම කරන එකනේ. දැන් මේ බොරුවක් කියන නිර්මාණයක් බොරුවක් නිර්මාණය කරනවා නම් දකුණු මොලෙන් තමයි කරන්නේ. ඒ බා සාමාන්‍යයෙන් මේ බොරුවක් කියද්දි හොයාගෙන තියෙන ඔය ඇස් වල කළු බෝලේ තියෙනවා. මෙන්න මේ කළු බෝලේ දකුණු පැත්තට යනවා. මේ කළු බෝලේ දකුණු පැත්තට යනවා නම් එයායි බොරුවක් තමයි කියන්නේ. ඒතර හොඳට බලන් ඉන්න කෙනෙකුට ඒ කළු බෝලේ දිහා බලලා මෙයා ඇත්තක්ද කියන්නේ බොරුවක්ද කියන්නේ කියලා හොයන්න පුළුවන්. දැන් පොලිසිය ඉන්න කට්ටියම සැකකාරයෙක් එමල්ල ගත්තට පස්සේ ප්‍රශ්න දෙක තුනක් ආද්දී යාට මේ කියන්න පුළුවන් මෙයා ඇත්ත කියන එක නේද බොරු කියන එක නේද. ඒක එයා මේ ඒ ගැන අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒතර S2 බෝලේ යන්නේ කොයි පැත්තටද? ඒක දිහා බලලා කියන්න පුළුවන් මෙයා ඇත්ත කියනවාද බොරු කියනවාද. ඒ වගේ ගොඩක් දේවල් මේ මොලේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න තියෙනවා. මූලික කරුණු ටිකක් තමයි ඔයගොල්ලන්ට කියන්න. ඊළඟට මේ අඬන වෙලාවට අපේ වම් පැත්තෙන් කඳුළු බිඳුවක් ඉස්සෙල්ලාම එනවා නම් ඒක දුකට එන එක. දකුණු පැත්තෙන් එනවා නම් ඒක සතුටට එන එක. ඒ වගේ මොලේ ගැන එක එක තියෙනවා. හරි ඒතර මේ මොලේ විතරනේ කරේ. ඒතර මේ රෝමිලක්කා එක මොලේ ඉවරයි. ඒතර මධ්‍ය ස්නායු පද්ධතිය අනිත් කොටස මොකද්ද? අපි දැන් මේ මානව ස්නායු පද්ධතියනේ කොටස් දෙකකට බෙදාගත්තා. එකක් මධ්‍ය ස්නායු පද්ධතිය අනිත් එක පර්යන්ත ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතියේ කොටස් දෙකයිනේ. මේකේ මොලේ තමයි දැන් කරේ. මේකේ අනිත් එක මොකක්ද? සුසුම්නාව. රෝමිලක්කන් දෙක දාලා යන සුසුම්නාව. සුසුම්නාව. ඒකත් මෙතනට වලින් සුසුම්නාව. ඒක රෝමිලක්කන් දෙක. ඒතර සුසුම්නාව කියන්නේ අර මේ මොළයට සම්බන්ධ වෙලාමයි තියෙන්නේ. මොළයේ මෙහෙම තියෙනවනේ. මස්තිෂ්කයේ තියෙනවා, අනුමස්තිෂ්කයේ තියෙනවා, සුසුම්නා ශීර්ෂකයේ තියෙනවා. මෙතනින් පළලට තමයි සුසුම්නාව යන්නේ. ඒතර මේ සුසුම්නාව තියෙන්නේ අර අපේ කොඳුයට පෙළ මැදින් තමයි මේක යන්නේ. දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ කොන්ද කැරුණාට පස්සේ හදන්න පුළුවන්. උඩ උඩේ ඉඳන් බිමට වැටෙනවා කියලා. ඒතර උඩේ ඉඳන් බිමට වැටිච්ච එක්කෙනෙක්ගේ කොන්ද කැඩෙනවා. ඒතර කොන්ද කැඩෙනවා කියලා එයාගේ මොකද්ද කැඩෙන්නේ? සුසුම්නාව කැඩෙන්නේ. කොන්ද කැඩෙනවා කියලා කැඩෙන්නේ කොඳුයට පෙළ. පිටිපස්ස තියෙන කොඳුයට පෙළිය. කොඳුයට පෙළිය තමයි කැඩෙන්නේ. කොඳුයට පෙළිය කැඩුණොත් හදන්න පුළුවන්. මේ කොඳුයට පෙළියට මොකක් හරි හානියක් වුණොත් එමේ ඒවට කොඳුයට පෙළිය කැඩුණු සුසුම්නාවත් කැඩුණා. කොඳුයට පෙළිය ඇතුලේ තියෙන සුසුම්නාවට මොකක් හරි හානියක් වුණොත් හැබැයි හදන්න බෑ. ඒ නිසා තමයි ඔය සාමාන්‍යයෙන් කොන්ද කැඩිච්ච එක්කෙනෙක්ව හොස්පිටල් ගෙනියද්දි කොහොමද ගෙනියන්නේ කියලා උඩේ ඉඳන් පල්ලයට වැටලා බිමට වැටලා කාගේ කොන්ද කැඩෙනවා. මේ කොන්ද හදන්න පුළුවන්. මේ කොන්ද අස්සෙන් මේ නූලක් වගේ යන්නේ සුසුම්නාව. සුසුම්නාවට මොකක් හරි හානියක් වුණොත් එමේ ආයි ගොඩ ගන්න බෑ. ඒක හදන්න බෑ. ඒ නිසා මෙයාව අරන් යන්න කියන්නේ මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් ලෑල්ලක් උඩ තියලා තමයි මෙයාව ගෙනියන්න කියන රෝගවලට. ලෑල්ලක් කරගෙන ලෑල්ලේ දිගා කරලා තමයි ගෙනියන්නේ. ලෑල්ල උඩින් රෝගියා මේ කොන්ද කැඩලා තිබ්බට එයාව දිගෑරලා මේක දිගේ තියන්නේ. එතකොට අර යාගේ කොඳුයට පෙළිය පස්සේ හදා ගන්න පුළුවන්. ඒක සුසුම්නාවට කොයි පැත්තට තිබ්බත් කමක් නැහැ. ඉතින් මේ කොඳුයට පෙළිය කෙලින් තියෙන්න ඕනේ. මෙහෙම තියලා අර ඇම්බියුලන්ස් එකේම දාන් යනවනේ මේ වගේ පටි වලින් බැඳලා. එයාව හෙලවෙන්නේ නැතුව. ඒ හොලවන්න නැතුව තියන්නේ ඒකයි. කොඳුයට පෙළියට මොකක් හරි නොත් එහෙම මුකුත් කරන්න බෑ. දැනටත් ඉතින් වෙලා නම් කරන්න දෙයක් නැහැ. අනතුර වෙච්ච වෙලාවේ කොඳුයට පෙළිය විතරක් කැඩිලා සුසුම්නාව මුකුත් වෙලා නැත්තම් මේ පස්සේ ඒක හදා ගන්න පුළුවන්. බෙහෙත් කරලා මේ අස්තිනේ තියෙන අස්ති කෙලින් කරලා ගන්න පුළුවන්. මේවා දැන් තියෙනවා මේ
මේවට ලෝහ පවා පාස්සලා මේවා කෙලින් කරනවා. දැන් ඔය සමහර වෙන්නේ උපතින්ම කොන්ද කුඩු විච්ච කට්ටිය දැකලා තියෙනවා. සමහර වෙන්නේ මෙහෙම කොන්ද තියෙනවා. ඔව්. මෙහෙම නැමිලා වගේ. ඔව් ඒක මේ කොන්ද කෙලින් කරලා හදන්න පුළුවන්. ඒවා නිකන් මේවා පාස්සලා වෙල්ඩින් කරලා හදන්න. ඒ කොන්ද වැඩ පෙළියට ඕනේ දෙයක් එහෙම කරන්න පුළුවන්. මේ සුසුම්නාවට මොකක් කරනොත් මොකුත් කරගන්න බෑ. ඒ සාමාන්‍යයෙන් ඔය වෛද්‍ය ශාස්ත්‍රයේත් අඩුම වෛද්‍යවරු ඉන්නේ මේ ස්නායු සම්බන්ධ කට්ටිය. මේවට කියන්නේ ස්නායු කියලා. ස්නායු වෛද්‍යවරු තමයි අඩුවෙන්ම ඉන්නේ. මේක තමයි ඉගෙන ගන්න අමාරුම විෂයක්. ඒ කියන්නේ වෛද්‍යවරු අතරත් ස්නායු වෛද්‍යවරු තමයි ගොඩක්ම අඩු. පඩිත් වැඩි ඒගොල්ලන්ගේ. සාමාන්‍ය ස්නායු වෛද්‍යවරයෙක් තමයි මේ වැඩිම මේ සැලරි එකක් ගන්න ඒගොල්ලෝ. එයාලා ගොඩක් අඩු ස්පෙෂලිස්ට් වෙන ස්නායු සම්බන්ධ ඉන්න කට්ටිය ගොඩක් අඩු. ඒ ඉගෙන ගන්න අමාරු ගොඩක් සංකීර්ණ ශාස්ත්‍රය. සුසුම්නාවෙන් ඉරිකැල්ලක් ගන්න මේ සුසුම්නාවෙන් කරන්නේ දැන් අර ගොඩක් පණිවිඩ එන්නේ මොළයටනේ. දැන් මේ මෙයා එහෙන් ගන්න මොනවා හරි පණිවිඩයක් කෙලින්ම යන්නේ මොළයට. ඊළඟ දිව රසෙන් මේ කටෙන් ගන්න රස වගේ ඒවා ඒවත් යන්නේ මොළයට. කනෙන් ගන්න තොරතුරු ඒවත් යන්නේ මොළයට. ඊළඟට ඇස කන නාසය නහයෙන් ගන්න තොරතුරු ඒවත් යන්නේ මොළයට. මේ ඔක්කොම යන්නේ මොළයට. මොළෙන් තමයි තීරණය කරන්නේ මොකද කරන්න ඕන කියලා. හැබැයි මේ සමෙන් ගන්න තොරතුරු කියනවනේ. අපි හිතමු උදාහරණයක් විදිහට කකුලේ කටුවක් යනවා කියලා. ඒතර ඒක මොළයට යන්න වෙලාවක් නැහැ. එතකොට ඒ පණිවිඩය යන්නේ සුසුම්නාවට. සුසුම්නාව කියන්නේ මොළය වගේම එකක් තමයි. සුසුම්නාවෙත් තියෙනවා ස්නායු. එයාට පුළුවන් තීරණ ගන්න. මොළය වගේම සුසුම්නාවටත් තීරණ ගන්න පුළුවන්. කටුවක් යනනොත් මෙයා මොළයට කිය ඉන්නේ නැහැ. මෙයාට අග්ගාල පණිවිඩයක් කියනවා කකුල අයින් කරගන්න කියලා. ඒකයි මෙතනින් පල්ලේ ඔක්කොම පාලනය කරන්නේ මේ සුසුම්නාව. ඒ කියන්නේ මොළේ වැඩ කරාට සුසුම්නාව කැඩලා නම් මෙතනින් පල්ලේ වැඩ කරන්නේ නැහැ. මොකද ඒ වගේ ආවේග ඔක්කොම එකතු කරලා පණිවිඩ වමාරු කරන්නේ මේ සුසුම්නාව. ඒක සුසුම්නාව ආරක්ෂා කරගන්න ඕනේ. මෙතනින් පල්ලේ ඔක්කොම මැර ටික තියෙන සුසුම්නාව. මේ මොළෙන් තමයි ඉතින් ප්‍රධාන ඒවා ටික කරන්නේ. ඇස කන නාසය දිව සම ඒ ටික නිසා මොළේ මැරුණොත් එහෙම කොහොමවත් මිනිස්සුන් මැරෙනවා. මේ සුසුම්නාව මැරුණොත් එහෙම මෙතනින් පල්ලේ වැඩ කරන්නේ. ඒතර මොළේ මේ ටික වැඩ කරනවා. අර ස්ටීවන් හොකින්ස් වගේ තමයි ඒක. උඩ විතරක් වැඩ කරනවා මෙතනින් පල්ලේ ටික වැඩ කරන්නේ. ඒ නිසා මේ සුසුම්නාව කියන එකත් අපේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රධාන අවයවයක් තමයි සුසුම්නාව. ඒතර මේකෙන් කරන්නේ සමෙන් ගන්න ආවේග ඔක්කොම සුසුම්නාවෙන් තමයි පාලනය කරන්නේ. ඒකෙත් ඉරිකැලක් දාලා දෙන්නේ. සම සර් ඉස්මෝල් ඉස්මෝල් යනයි. ඉස්මෝල් යනවා. ඒ ඉස්මෝල් යනවා කියන්නේ මේ නහයයි උගුරයි දෙක එකට සම්බන්ධ වෙලා ඒ වෙලාව තියෙන මේ නහයයි උගුරයි දෙක ඇතුලෙන් කුහරකින් එකකට සම්බන්ධයි. ගොසලික. ඒ කියන්නේ නහයයි මේ උගුරයි කනයි තුනම එක තැනකට හයි සෙට් වෙලා තියෙනවා. ඒක දැන් මේ වෛද්‍යවරු ඉන්නේ උගුරට එක්කෙනෙක් කනට එක්කෙනෙක් නහයට එක්කෙනෙක් නැහැනේ. වෛද්‍යවරයා ඉන්නේ මොනවද කියලාද? උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය. ඒතකොට ඒ තුනටම එක්කෙනෙක් තමයි ඉන්නේ. ඒ තුන වෙන වෙනම මේ අධ්‍යයනය කළා එහෙම කරන්නේ. ඒ තුන එකට සම්බන්ධයි. ඉස්මෝලේ යනවා කියන්නේ නහයෙන් දාපු එකක් කටෙන් එන්න පුළුවන්. උගුරට දාපු බේත් එකක් නහයෙන් එන්න පුළුවන්. ඒ ටික ඔක්කොම ඇතුලේ කුහරේ එකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ ඇස කන නාසය දිව ගැන තියෙනවා මේ 9 වසරේ දෙවෙනි පාඩමේ ඔයගොල්ලන්ට උගන්වන්නේ. ලබන අවුරුද්දේ කරමුට. ලබන අවුරුද්දේ කරන්න දෙයක් තියෙනවා. විතර මේ ටික ගන්න. මොකද මේ සමමගෙන් ලබා ගන්න සමමගෙන් ලබා ගන්න තොරතුරු නැත්නම් අපි කියන ආවේග කියලා. වලට කියලා ආවේග වලට ප්‍රතිචාර දක්වන අතර ආවේග වලට ප්‍රතිචාර දක්වන අතර දේහය හා මොළය අතර පණිවිඩ හුවමාරුව සිදු කරයි. දේහය හා මොළය අතර පණිවිඩ හුවමාරුව සිදු කරයි.
හරි සර්. හරි සර්. ඒතර මේ පණිවිඩ හුවමාරු කරන එකෙත් වේගය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. දැන් සමහර කට්ටිය ඉන්නේ මේ ක්‍රිකට් ගාද්දියම හොඳට කැච් එකම අල්ලන්න පුළුවන් කට්ටිය. ඒ කියන්නේ මේ එයාට පන්දුව ටක් ගාලා එයාගේ පැත්තට එනකොටම ශනිකව ප්‍රතිචාර දක්වලා පන්දුව අල්ල ගන්න පුළුවන්. ඒතර එහෙම විශේෂයක් එයා තියෙන කට්ටිය ඉන්නවා. හැමෝටම ක්‍රිකට් ගහන්න බෑනේ. ඒ සමහර කට්ටිය ඉන්නවා පන්දුව එනකොට කොහාටද ගහන්න ඕනි ටක් ගාලා තීරණය අරගෙන මේ ශනිකව තීරණයක් ගන්නීමේ හැකියාව තියෙනවා. ඒගොල්ලන්ගේ මේ ස්නායු ආවේග යන වේගය ටිකක් සාපේක්ෂව වැඩි. ඒතර එහෙම වුණාම එයාට මේ ක්‍රීඩා කටයුතු හොඳට කරන්න පුළුවන්. දැන් ඔය මයිකල් ෆෙලිප්ස් කරේ අර මේ ඔලිම්පික් පදක්කම් ගෙම ගොඩාක් ගත්ත ක්‍රීඩනෙක් කෙනෙක්. ඒතර ඒගොල්ලන්ගේම ස්නායු පද්ධතිය හොඳට වැඩ කරනවා. දැන් ඔය මේකට වුණ ක්‍රියාකාරකමක් තියෙනවා කරන්න කියලා. මේකට ක්‍රියාකාරකමක් තියෙනවා මේ ස්නායු පද්ධතිය ක්‍රියා කරන වේගය එකිනෙකට වෙනස් කියලා හඳුනගන්න. මේ දේ මෙතන ක්‍රියාකාරකම. මේ වගේ සෙන්ටිමීටර් 30 කෝදුවක් අරගෙන මේකට ළමයි දෙන්නෙක් ඕනේ. සිසුවෙකු විසින් සෙන්ටිමීටර් 30 කෝදුව සිරස්ස අල්ලා ගත යුතුයි. ඊට පස්සේ එයා කෝදුව අතාරිනවා. මේ වගේ කෝදුව අල්ලගෙන එයා එකපාරට මේක අතාරිනවා. තව එක්කෙනෙක් ඇවිල්ලා පල්ලෙන් මේක අල්ල ගන්නවා. එයා අතාරිනකොටම ඒක අල්ල ගන්නවා. මේ සමහර කට්ටිය මේකට අග්ගාලා අල්ල ගන්නවා. ඒ කියන්නේ සමහර කට්ටිය මේක සෙන්ටිමීටර් 2ක් වගේ තියලා ඉතාලම අඩු දුරකදී මේක ලේසියෙන්ම අල්ල ගන්නවා. සමහරු මේක සෙන්ටිමීටර් 5ක් විතර ගියාට පස්සේ තමයි අහුවෙන්නේ. සමහර කට්ටිය මේ අන්තිම කොනේදී ආන්තම් අල්ල ගන්නවා. සමහර කට්ටියට අල්ල ගන්න බෑ මේක අතින් ඉස්සර යනවා. ඒතකොට එහෙම එක එක කට්ටියගේ හැකියාවන් වෙනස්. ඒ කියන්නේ මෙයා මේ කෝදුව අතාරිනකොට සමහර කට්ටියට මේක ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. ඔය ජපානයේම මැෂින් තියෙනවා දැකලා තියෙනවද මේ අර වල එකේ ක්‍රීඩා තියෙනවා. මේ වගේ මැෂින් එකක් තියෙනවා ඒකේ මෙහෙම එල්ලලා තියෙනවා. එයාට තප්පර ගාණක් හම්බ වෙනවා. එයාට තියෙන මේක ගිහලා අල්ලන්න තියෙන මේකේ ටොට් ටොට් ගාලා වැටෙනවා. මේවා එක එක කොහොම අල්ල ගන්න තියෙන්නේ. එම අල්ලගත්ත ගානට තමයි යාළ පොයින්ට්ස් ආන්නේ. දැකලා තියෙනවද ඒ වගේ මැෂින් තියෙනවා. මේ වීඩියෝ එකක් තිබ්බම බලන්න පුළුවන්. මේක නිකන් පල්ලයට වැටෙනවා. මේ ටික අල්ල ගන්න තියෙනවා. සමහරව ඉන්නවා මේක ඔක්කොම ටික අල්ල ගන්නවා. මේ ඒතර ඒ විදිහට එක එක්කෙනාට මේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව නැත්නම් එයාගේ ස්නායු ආවේග ගමන් කරන වේගය එකිනෙකට වෙනස්. අපිට මේ පරීක්ෂණය නැවත නැවත කරලා බලන්න පුළුවන්. ඒතර එක එක කට්ටියගේ ස්නායු පණවිඩ ගෙනියන වේගය එකිනෙකට වෙනස් බව, ඒ කියන්නේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව එකිනෙකට වෙනස් බව මේ ක්‍රියාකාරකමෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ස්නායු පද්ධතිය ආරක්ෂාවට අපිට කරන්න පුළුවන් දේවල්. මෙතන බලන්න මේ අපේ සුසුම්නාවයි මොළයයි පර්යන්ත ස්නායු ටිකයි ඔක්කොම ආරක්ෂා කරගන්නට. ඒතර ඒකට කුඩා අවදියේ ඉඳන් අඛණ්ඩ සමබල පෝෂණයක් ලබා ගන්න. හොඳ පෝෂදායී ආහාර ප්‍රමාණවත් තරම් ලබාගෙන තියෙනවා. කුඩා දරුවන් අනතුරු වලින් ආරක්ෂා කර ගැනීම. දැන් පොඩි කාලේ මේ මං කිය මොළේ එහෙම කපාලේ එහෙම වර්ධනය වෙලා නැහැ. ඒතර ඒ කාලෙදි මේ මොළයට මොකක් හරි හානියක් වුණොත් එimhe සමහරට ජීවිත කාලයේම එයාට දුක මන්ද බුද්ධික තත්ත්වය නැත්තම් ස්නායු වැඩ කරන්නේ ඒ වගේ ගැටලු වලට මුහුණ පාන්න වෙන්න පුළුවන්. ක්‍රීඩා කිරීම, ව්‍යායාම් කිරීම, බරක් එසවීම වගේ ක්‍රියාකාරකම් වලදී නිවැරදි ඉරියව්. දැන් මේ වගේ වැරදියට බර උස්සනකොට මේ කොන්දට හානි වෙන්න පුළුවන්. ඒක කොන්දට හානි වුණාම සුසුම්නාවටත් ඒකෙන් හානි වෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදි ඉරියව් පවත්වා ගන්න එක වැදගත්. බරක් උස්සනවා නම් ධන හිස් වලින් නැමිලා වුණි බර උස්සන්න. අපි උස්සන්නේ වැරදි විදියට නෙමෙයි. ඔව් ඉතින් අපි මේ වගේ බර උස්සනවා නම් වැරදි. හරි ක්‍රමයේ තමයි ධන හිස් දෙකෙන් පහත් වෙලා උස්සන්නේ. ඊළඟට ඔය කබඩ් එකක් උඩ තියෙන බඩු සමහර මේව දිගෑරලා ඉස්සිලා ඕම කළා. ඒකත් හොඳ නැහැ. මේ මොකක් හරි උඩ තැනක බඩු තියෙනවා නම් මෙතනින් ස්ටූල් එකක් තියලා ඒක උඩට නැගලා ලේසියෙන් අපිට ගන්න පුළුවන්. අපි කම්මැලිකමට අර උඩ ඒකත් හොඳ නැහැ. ඒ වගේ මේ වගේ නිකන් කම්මැලිකමට මෙහෙම නිකන් කොන්දෙන් නැමිලා බර උස්සන්නත් හොඳ නැහැ. ධන හිස් දෙකෙන් නැමිලා තමයි උස්සන්නේ. එයා ලොකු බරක් නම් එක්ක ට්‍රොලි එක තියලා තල්ලු කරන්න පුළුවන්. නැත්තම් දෙන්නෙක් එක්ක උස්සන් යන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න. ඒ ක්‍රීඩා කරද්දි, ව්‍යායාම් කරද්දි, බර උස්සද්දි නිවැරදි ඉරියව් පවත්වා ගන්න. පුටු වල බලන්න ඉඳන් ඉන්න විදිය. සමහර කට්ටිය පුටුව කොහෙවත් ඉන්නේ කොහෙවත් පුටුව තියෙන්නේ මෙහෙම. මෙහෙම ඉන්නේ. එහෙම හරියන්නේ නැහැ. අංශක 90ට ඍජුව කෙලින් තියෙන්නේ. අමාරුයි තමයි තියෙන්නේ. ඉරියව් පවත්වා ගන්න.
එයාට මේ නිවැරදි විදියට වැදගත් වෙනවා ස්නායු පද්ධතිය යහපත් නිසා. එතන මානසික ආතතිය වැනි තත්ත්වයන් පාලනය කිරීම. ඒ මොනවා හරි මානසික ගැටලු තියෙනවනේ. මානසික ආතතිය කියන්නේ ප්‍රෙෂර් එක වගේ. ඒ කියන්නේ මේ ගොඩක් ප්‍රශ්න වලින් පීඩා විඳින කට්ටිය එහෙම නැත්නම් මේ හැම තිස්සෙම මොනවා හරි මහන්සි වෙලා වැඩ කරනවා හරි එහෙම නැත්නම් මේ ලොකු මේ සමහර පවුලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නැත්නම් රැකියා මේ ස්ථානයේ ආශ්‍රිත ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේ මානසික ප්‍රශ්න වලින් එනකොට ස්නායු පද්ධතියට හානි වෙන්න පුළුවන්. සමහර වෙලාවට අන්තිමේදී ඒක පිස්සු වැදෙන තත්ත්වයකටපත් වෙන්නත් පුළුවන්. ඒතර පිස්සු වැදිච්ච කට්ටියට බෙහෙතුත් තියෙනවා. ඒ කියන්නේ පිස්සු වලට බෙහෙත් දෙනවා කියන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට පිස්සු වැදෙන්නේ මේ මෙයාගේ ස්නායු පද්ධතියේ තොරතුරු හරියට සම්ප්‍රේෂණය වෙන්නේ නැති වුණා. දැන් මොළේ ගත්තම මොළේ තියෙන ස්නායු බර ගානක් සාමාන්‍යයෙන් ස්නායු බිලියන ගානක් මොළේ තියෙනවා. ඒ වයින් වැඩ කරන්නේ 100ට 2ක් වගේ කියලා කියනවා. සාමාන්‍ය මිනිස්සෙක්ගේ 100ට 2යිලු ස්නායු වලින් වැඩ කරන්නේ. ඒතර මේ වගේ ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් වැඩ කරන්නේ. ඒතකොට ඒ ස්නායු අතර පණිවිඩ හුවමාරු වෙන්න කිමිකල් තියෙනවා. මේ මොළය කියන්නේ මේ වගේ ස්නායු සෛල ගොඩාරියක්. ඒතර මේක නිකන් ස්නායු දෙකක් අපි ලොකු කරලා යනකොට මේ තියෙන එක ස්නායුවක් මේ තියෙන තව ස්නායුවක්. ඒතර මේ ස්නායු දෙක අතර පණිවිඩ හුවමාරු වෙන්න රසායනික ද්‍රව්‍ය අවශ්‍ය කරනවා. පොඩි පොඩි කිමිකල් වර්ග තියෙනවා. ඒතර මේ මානසික ආතතිය වගේ තත්ත්වවලදී මේ කිමිකල් අඩු වෙන්න පුළුවන්. ඒතර මේවා අඩු වුණොත් එimhe තොරතුරු හරියට හුවමාරු වෙන්නේ. ඒකට යාට මේ පරිසරයේ දකින්න දේවල් අපිට පේන විදිහට නෙමෙයි යාට පේන්නේ. ඒ කියන්නේ පිස්සු කෙරගේ එයාට තොරතුරු එන්නේ අපිට එන විදිහට නෙමෙයි. මොකද මේ තොරතුරු හුවමාරු හරියට වෙන්නේ. ඒතර මේ ඖෂධ වර්ග තියෙනවා මේ කිමිකල් අඩු වෙච්ච කිමිකල් ලබා දෙන්න පුළුවන් ඖෂධ වර්ග තියෙනවා. ඒතර පිස්සන් වාට්ටු වල ඒ තොරතුරු හුවමාරු වෙන්නේ නැත්තේ නෑ වෙනවා ඒක අඩුවෙන් වෙන්නේ. ඒ කියන්නේ අපි ගම ඇහෙන් දකින්න දෙයක් කියලා. ඒතර එයා ඇහෙන් දකින්න දේ අපි දකින්න දේ හා එහෙම වෙන්න හේතුවද? එයාට දැනෙන්නේ අපිට දැනෙන විදිහට නෙමෙයි. ඉතින් පිස්සෙක්ගෙන් මම පිස්සෙන්නේ නෙමෙයි. පිස්සෙක්ගෙන් අන්න ඒවට කොහොමද දැනෙන්නේ කියලා. මේ අපිට පේන ලෝකෙ නෙමෙයි එයාට පේන්නේ. එයාට පේන්නේ වෙනම මානසික ලෝකයක් පේන්නේ. ඒතර එයා හිතන විදිය සිතුවිලි එයාගේ වෙනස්. මේක එයාට දැනෙන විදිය ඉතින් මට කියන්න බෑ. එයාගෙන්ම තමයි අහන්නේ. නැත්නම් එයාට පිස්සෙක් කියලා බලන්න ඕනේ. මේ ඒතර ඒ නිසා අපි කරන්න ඕනේ මේ ඒතර ඒ අය කට්ටියට බෙහෙත් දුන්නම කරන්නේ මෙන්න මේ ඒ අවශ්‍ය කරන කිමිකල් ටික ප්‍රමාණවත් විදිහට දෙනවා. ඒතර එහෙම කාලයක් ඔය පිස්සන් වාට්ටු වල ඉඳලා ඊට පස්සේ සනීප වෙලා එන්නේ ඒගොල්ලෝ. ඒතර එහෙම වෙන්නේ මේ අර විදිහට මේ ඒ බෙහෙත් වලින් මේ අවශ්‍ය කරන කිමිකල් ටික ටික දෙනවා. එහෙම තත්ත්වයකටපත් වෙන්න හේතු තමයි මේ මානසික ආතතිය වගේ සමාජලාට අර අවසානයේ මේක මේ වෙලාවම ගියාට පස්සේ ඔය සියදි වෙනසා ගන්න. ඔය සමහර චිත්‍රපටියම තියෙනවානේ මේ අවසානයේ කරන දැනට එයාගේ බෙල්ල කපාගෙන එයාම මැරෙනවා. ඒ කියන්නේ එයා හිතනවා මේ මේකට තියෙන අවසාන විසඳුම තමන්ව මැරෙන එක කියලා. ඒ කියන්නේ සමහරවිට මෙයාට වටේ තියෙන ඔක්කොම පේන දුකක් වගේ. මේ පොඩි සිද්ධියක් වුණා එයාට ඒක ලොකු දුකක්. නැත්තම් සමහරට ඒක ලොකු සතුටක්. සමහර පිස්සුවෙන් hina වෙවි මොකක් වුණත් ඒක සතුටක්. සමහර පිස්සෝ ඉන්නවා එයාට දුකක් ඒක. පොඩි දෙයක් වුණත් ඒ හැමදේම පේන්නේ දුකක් වගේ. ඒතර එහෙම දුක තමයි ගොඩක්ම උල එහෙමෙන් වෙලා එයා හිතනවා මරණය තමයි එයාගේ අන්තිම ගැලවීම කියලා. සමහර සතුටෙත් එහෙමයි. සතුට වෙලා එයා හිතනවා අන්තිමට මැරෙනකොට තමයි ලොකුම සතුට තියෙන්නේ කියලා අන්තිමට මැරිලා බලන්න. ඒ වගේ දේවල් තමයි පිස්සු අන්තිමට ඒගොල්ලෝ මැරෙන්නේ ඒක. ඒ යාළුව කට්ටිය පරිස්සමෙන් බලන්න. අර එහෙම මේ තත්ත්වයටපත් නොවෙන්න නම් අපි මානසික ආතතිය වගේ තත්ත්ව පාලනය කරන්න. ඒ කියන්නේ ඕනකට වැඩි හිතන්නේ නැතුව සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. අධික ලෙස නිදිවැරීමෙන් වැළකීම ප්‍රමාණවත් නිින්දක් ගන්නද සාමාන්‍යයෙන් කියන්නේ පැය 8ක් නිදා ගන්න කියලා. පොඩි ළමයෙක් නම් සාමාන්‍යයෙන් වැඩිණු කෙනෙක් නම් පැය 6ක් නිදාගත්තම හොඳට මේ. ඒතර ඒ වගේ ප්‍රමාණවත් නිින්දක් එහෙම කියලා දවසම නිදා ගන්න හරියන්නේ නැහැ. මේ සාමාන්‍ය මේ වගේ ප්‍රමාණයක් නිදාගත්තම හොඳටම ඇති. ඒක වැඩිපුර නිදා ගන්න එකත් ගැටලුවක්. ඒ කියන්නේ නිදි වරණ එකත් ප්‍රශ්නයක්, වැඩියෙන් නිදා ගන්න එකත් ප්‍රශ්නයක්. බුද්ධි වර්ධන අභ්‍යාස වල නිරත වීම මේ කියන්නේ අර එක එක ගැටලු වර්ග එහෙම තියෙන අපේ ගෲප් තියෙන්නේ මේ රිඩියුස් ඒ වගේ දේවලින් බුද්ධි වර්ධන අභ්‍යාස වල නිරත වෙනකොට බුද්ධිය නිතරම වර්ධනය ඊට පස්සේ මේ හදිසි අනතුරු වලදී මොකක් හරි අනතුරක් වුණොත් එහෙම මේ ඒ රෝගය වරන් යන්න කිව්වේ මම අර කලින් කිව්වේ පැචලි දැල්ලක් උඩ දිගා කරලා තමයි ගෙනියන්නේ. එහෙම නැත්නම් එයාගේ කොඳුයට peeriya නම් පස්සේ අදා ගන්න පුළුවන්. සුසුම්නාවට හානි වෙලා තිබ්බොත් එහෙම ඒ මොකුත් කරන්න බෑ.
ඔය සමහර ලෙඩවලදී මේ කොන්දෙන් වතුර ගන්නවා කියලා අහලා තියෙනවා. කොන්දෙන් නෑ සර්. ඔව් ඔව්. කොන්දෙන් ඔව් වතුර සර්. ඒ කොන්දෙන් වතුර ගන්නවා කියලා ගන්නේ අර මස්තිෂ්ක සුසුම්නා තරලය. මම කිව්වේ මේ තරලයෙන් ආරක්ෂාවක් දෙනවා කියලා. මස්තිෂ්ක සුසුම්නා තරලය. ඒක අයි ගන්න. අයිසේක් ගන්න. ඒක අරගෙන පරීක්ෂා කරනවා මොනවද සුද්ධ ජීවී ආසාදනයක් එහෙම වෙලා තියෙනවද? මම කලින් කිව්වේ ඔළුවේ මිදිනවා වගේ මෙනින්ජයිටිස් වගේ රෝගවල. ඒතර ඒක පරීක්ෂා කරලා මොනවා හරි රෝග තත්ත්ව තියෙනවා නම් අඳුන ගන්න පුළුවන්. ඒකට සුද්ධ ජීවී ආසාදනයක් වෙලා නම් හෝමෝන වෙනස් වීම වෙලා නම් ඒ වගේ දේවල් ඒක පරීක්ෂා කරලා හොයන්න පුළුවන්. ඔය ටික තමයි තියෙන්නේ මේ මේක එහෙම ගන්න හොඳ නේද සර්? නිතරම ගන්න නැහැ ඉතින් මොකක් හරි මේ රෝගී තත්ත්වයක් තිබුණොත් තමයි ඒ අරන් පරීක්ෂා කරන්නේ. ඒක කාර්යයට මේතර මේ පර්යන්ත ස්නායු කියන්නේ අර මොළේන ස්නායුනේ මේ වගේ මේ මොළෙන් කීයක් යනවද යුගල්? පර්යන්ත ස්නායු 12ක්. යුගල් 12ක්. ඒ කියන්නේ දෙපැත්තට 12 12 12 මේ සුසුම්නාවෙන් කීයක් යනවද? 32. 31ක්. යුගල් 31. යුගල් 31. මේ පැත්තට 31යි. 31. ඒතර හැම එකක්ම මේ අතට යනවා කකුලට යනවා හැමතැනම ස්නායු තියෙනවා. ඒවට තමයි කියන්නේ පර්යන්ත ස්නායු. ඒ ටික තමයි තියෙන්නේ. මේ පර්යන්ත ස්නායු වලින් තමයි මේ දැන් අපි මෙතන කකුලේ කටුවක් යනනොත් එහෙම එකපාරටම මේක මොළයට යන්න බෑනේ. පර්යන්ත ස්නායු දිගේ ඇවිල්ලා තමයි මේක සුසුම්නාවට දෙන්නේ පණිවිඩය. දැන් ප්‍රතිග්‍රාහක වල ඉඳන් මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට ආවේගය අරන් යනවා. කකුලේ කටුවක් යනනම් ඒ පණිවිඩේ සුසුම්නාවට අරගෙන යනවා. මධ්‍ය ස්නායු පද්ධතිය ඉඳන් ආයිත් අරන් එනවා. ඒතර මේ සුසුම්නාවෙන් පණිවිඩයක් දෙනවා. එහෙනම් කකුල අයින් කරගන්න කියලා. තව ස්නායුවකින් පණිවිඩය අරන් එනවා. කකුල ඉවත් කරගන්න කියලා. මේ වගේ පණිවිඩ ගෙනියනවා, පණිවිඩ ගේනවා. මේ දෙකම කරන්නේ මේ පර්යන්ත ස්නායු පද්ධතිය. ඕල අර A කියලා දැම්ම නේද මධ්‍ය ස්නායු පද්ධතිය කියලා. ඔව් සර්. දැන් B කියලා දාන්න. මිනිත්ත වෙලාවක 36 9 36. මිනිත්ත 45 තව පොඩ්ඩක් කියන්න. මධ්‍ය ස්නායු පද්ධතිය කියලා දාන්න. මේ මධ්‍ය ස්නායු පද්ධතියට A කියලා දැම්ම. දැන් B කියලා දාන්න. පර්යන්ත ස්නායු පද්ධතිය. සර් ටික පල්ලෙහා ලියා ගන්න ඕන. මෙතන ලියන්නකො මම. මේ A එක ඉවරයි. දැන් B කරන්න. පර්යන්ත ස්නායු පද්ධතිය. කියලා ඉරි කැලක් ගාලා ලියන්න. මොළයේ සිට විහිදෙන මොළයේ සිට විහිදෙන කපාල ස්නායු යුගල් 12ක් සහ කපාල ස්නායු යුගල් 12ක් සහ සුසුම්නා ස්නායු යුගල් 31ක් මෙයට අයත් වේ. සුසුම්නා ස්නායු යුගල් 31ක් මෙයට අයත් වේ. එහි කාර්යයන් දෙකකි. ඒ කාර්යයන් දෙකක් තියෙනවා. මේ ප්‍රතිග්‍රාහක අවයවවල ඉඳන් මධ්‍ය ස්නායු පද්ධතියට තොරතුරු දෙනවා. මධ්‍ය ස්නායු පද්ධතියේ ඉඳන් ආයසරයක් කාරක අවයවවලට තොරතුරු දෙනවා. ඒ කාර්යයන් දෙක පස්සේ ලියාගන්න එක දෙක දාලා මෙතන තියෙනවා. ඒ පොඩ ඉඳ තියාගන්න හිතලා.
පුළුවන් නේ මෙතනින් බලලා ලියන්න. පිටු අංක 9 තියෙන කාර්යයන් දෙක. මෙතනින් මේ දෙක ලියා ගන්න. ඊට පස්සේ මෙන්න මේ දෙකේම ආරක්ෂාවට මේ මොලේ සුසුම්නාවේ දෙකේම ආරක්ෂාවට තියෙනවා මෙන්න මේක මස්තිෂ්ක සුසුම්නා තරලය කියන්නේ. ඒතර මේ තරලයෙන් කරන්නේ කම්පන අවශෝෂණය කරනවා. හදිසියේ පහරක් වැදුනොත් එහෙම ඔළුවට හරි සුසුම්නාවට හරි. ඒතර ඒ කම්පන උදාගෙන ආරක්ෂා කරනවා. පෝෂණයකුත් සපයනවා. ඒතර මොලේට අවශ්‍ය කරන පෝෂණය සපයනවා. සුසුම්නාවට අවශ්‍ය කරන පෝෂණය සපයනවා. ශුද්‍රජීවී ආසාදන වලින් ආරක්ෂා කරනවා. ශුද්‍රජීවීන්ට මේවා ආසාදනය කරන්න දෙන්නේ අර තරලයෙන් මේකට ආරක්ෂාවක් සපයනවා. ඒකත් වෙනම තරුවක් දාලා දෙන්න. මොලේ හා සුසුම්නාව තුලත් මොලේ හා සුසුම්නාව තුලත් මෙනෙන්ජි පටල අතරත් මෙතන මේ රූපෙත් අලව ගන්න ඉඩ තියෙනවා. මෙනෙන්ජි පටල අතරත් මස්තිෂ්ක සුසුම්නා තරලය ඇති අතර එහි කාර්ය කිහිපයකි. එතනට මේ කාර්යයන් තුන ලියා ගන්න එකත් ඉඩ තියෙනවා. මේ කාර්යයන් තුන ලියන්නත් ඕනේ මේ රූපය අලව ගන්නත් ඕනේ. ඒකට පොඩ්ඩක් විතර ඉඩ තියන්න. ඊළඟට මෙන්න මේක වැදගත් අපිට ස්නායු පද්ධතිය ආරක්ෂාවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. දැන් ගිය සතිය ඔයගොල්ලෝ ලිව්වද අර බෙදින්න මම ලියන්න කිව්වේ මේ බහිස්නායු පද්ධතිය ආරක්ෂාවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය. ඒකේ කරන්නේ. හරි මේකත් අතන ඉඩ තියලා මේක ලිව්වා නේද? කාර්යයන් කීපය කියලා එතන කාර්යයන් තුනක් ලියන්න තියෙනවා. ඒ තුනටයි මේ රූපෙට ඉඩ දෙන්නේ. ඉඩ තියලා ලියන්න ඊට පස්සේ අන්තිමට. ස්නායු පද්ධතිය ආරක්ෂාවට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයකි. ස්නායු පද්ධතියේ ආරක්ෂාවට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයකි. හරි සර්. එතනට මේ කාර්යයන් මේවා ලියන්න. ආරක්ෂාවට ගන්න පුළුවන්. හරි. එච්චරයි තියෙන්නේ. ඒතර එතනින් හරියක් දාන්න ඕන මේ 9 2 මාත්‍රකා ඉවරයි. මානව ස්නායු පද්ධතිය. මේ ක්‍රියාකාරකම ලියන්න ඕනේ නැහැ මේක අඩු එක ළමෙක් කියලා රූල් අතාරිනවා. ඒතර එක එක ළමයා මේ රූල අල්ල ගන්නවා. සමහර කට්ටිය තා අඩු දුරකදී අල්ල ගන්නවා. සමහරු ගොඩක් දුර ගියාට පස්සේ අල්ල ගන්නවා. සමහර කට්ටියට අල්ල ගන්න බැරි වෙනවා. ඒ මේවට පැහැදිලි වෙනවා එක එක පුද්ගලයන්ගේ ස්නායු ආවේග ගමන් කරන වේගය වෙනස් වෙනවා. ගොඩක් ඔය ක්‍රීඩාවලට එම දක්ෂ කට්ටිය මේකට අත්දලා අල්ල ගන්නවා. සමහර කට්ටිය ඉන්නවා ක්‍රීඩාවලට එච්චර දක්ෂතාව නැති කට්ටිය. ඒගොල්ලන්ට මේවා ටිකක් අල්ල ගන්න අමාරුයි. ඒවටත් එක එක මේ ප්‍රැක්ටිස් කරලා අපිට ඒක වැඩි කරගන්න පුළුවන්.
මොනවා හරි ක්‍රියාකාරකම් වලින් පුහුණු වීම කළා අපිට හැකියාවන් වර්ධනය කරන්න පුළුවන්. දැන් මේ ක්‍රියාකාරකම් උනත් කීප සැරයක් කරද්දි මේකට හුරු වෙනවා. අර පළවෙනි පාර ප්‍රැක්ටිස් එකක් නැතුව කරද්දි ඉතින් එක එක කට්ටියගේ සාමාන්‍ය තත්ත්වය අපිට හොයාගන්න පුළුවන්. දැන් සමහරවල් කෙනෙක් මේක ප්‍රැක්ටිස් කරලා කරනවා නම් අපිට ඒකෙන් කියන්න බෑ එයාගේ ස්නායු පද්ධතිය වේගවත්ද නැද්ද කියලා. ප්‍රැක්ටිස් නොකර අහඹු ලෙස කරද්දි අපිට කියන්න පුළුවන් එයාගේ ස්නායු පද්ධතිය වේගවත් එක්ක නේද නැත්නම් වේගය අඩු එක්ක නේද කියලා. හරි එච්චරයි තියෙන්නේ ඊට පස්සේ අපිට තව එකක් තියෙනවා මේ සම ගැන නේද කරන්නේ. මානව සම විතරයි කරන්න තියෙන්නේ. මම මේ පේපර් එකක් දාන්නම් මේ ඒකෙත් පුළුවන් පස්සට ටික කරන්න. සම විතරනේ ඉතුරු. Thank you, sir.